හොඳයි සියලු දෙනාම සාදුනාදයක් පවත්වලා নমස්කාරය කියන්න පන්සිල් ගන්නට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสรณගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුජි සුගත සෙනසුනේහි නිර්මාතෘ එහි ප්‍රධාන අනුශාසක රාජකීය පණ්ඩිත අතිපූජනීය අපේ සහෝදර කුරුළුනික වැවේ සුදම්ම සාමින්ද්‍රයාණන් වහන්සේගෙනුත් එවැගේම මේ සෙනසුනේහි වැඩ වාසය කරන අපේ සහෝදර කල්යාණ මිත්‍ර චන්දවිමල සාමින්ද්‍රයාණන් වහන්සේ එවැගේම අපේ සද්ධාවාස ස්වාමින් වහන්සේ සහ අපේ විමලසාන්ත ස්වාමින් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාකාමී ගුණවත් පින්වතුනි එවැගේම බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සහ පෙෆුජි සුගත සෙනසුනේහි මුහුණු පොත සමග මේ වෙලාවේ සජීවීව සහ සම්බන්ධ වෙලා මේ උතුම් පින්කමට එකතු වෙන ලංකාවාසී ලෝකවාසී අපේ ශ්‍රී ලාංකික සදහැවතුනි අද සන්ධ්‍යායාමේ ෆුජි සුගත සෙනසුනේහි විශේෂ පින්කම් මාලාවක් ආරම්භ වෙලා තිබෙනවා බොහෝ දෙනෙක් සන්ධ්‍යායාමේ ආශිර්වාදාත්මක ගිලම්පස සම්බුද්ධ පූජා පින්කමට සහ සම්බන්ධ වුණා
ඉක්බිතිව අපට අපේ සුදම්ම ස්වාමීන් වහන්සේ ආරාධනා කර සිටියා දායක පිරිස වෙනුවෙන් සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා දෙන්නට කියලා. මේ පින්කමෙන් පස්සේ ඔයත් වෙනුවෙන් දන්සලක් පවත්වන්නටත් සූදානම් කරලා තිබෙනවා. ඒ දිනේෂ් මහත්මයා, කපිල මහත්මයා, සමීර මහත්මයා සහ ඒ පවුල්වල අය බොහෝම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා ස්වාමීන් වහන්සේගේවත් අපේවත් ඉල්ලීමක් ඇතුව නෙමෙයි. ඒ අත්තු බොහෝම කැමැත්තෙන් මේ එන පිරිසට කැම ටිකක් කන්ට දෙන්න ඕනෑ කියලා හොඳ රාත්‍රී ආහාර වේලක් ඔය අත්තු වෙනුවෙන් සූදානම් වෙලා තිබෙනවා. 9:00ට ඒ කටයුත්ත මං හිතනවා නිම වෙනවා. ඉක්බිතිව 10ට හෝ ඊට පෙර ආතුව ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරනවා 11:00 වෙනකම්. සුදාම ස්වාමීන් වහන්සේත් චන්දවිමල ස්වාමීන් වහන්සේත් අපත් ඒ කටයුත්ත සිද්ධ කරා. ඊට පස්සේ තමයි ලංකාවට සහ අනෙකුත් රටවල් වලට නව වර්ෂයේ උදා වෙන්න කලින් ජපානයේ ඉන්න අපට නව වර්ෂයේ උදා වෙනවනේ. මං හිතන්නේ ඕස්ට්‍රේලියාවට තමයි පළමුවෙන්ම නව වර්ෂයේ උදා වෙන්නේ. ඉක්බිතිව මෙහෙට ජපානයේට මෙහෙට පළවෙනියෙන්ම නව වසර උදා වෙන්නේ. ඉතින් ඒ වෙලාවේ සෙත් පිරිස් සජ්ජායනා කරලා මුළු ලෝකයටම උදාවන නව වර්ෂයේ නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ අරමුණු සහිත පින්කම් මාලාවකට තමයි ඔය ඇත්තෝ මේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද මේ නව වසර උදා වෙද්දී අපි හැමදෙනාටම මුඛ ආවරණ පැළඳගෙන තමයි පසුගිය වසරක් ගත කළා වගේම මේ වසරත් ආරම්භ කරන්නට වෙලා තියෙන්නේ. ඉතින් මෙතනත් කුඩා ඉඩක විශාල ප්‍රමාණයක් ඉන්න නිසා මමත් මොන හේතුව නිසාවත් මුඛ ආවරණය අයින් කරලා බණ කියන්නේ. මම ඒක සායනහන්සට සිහිපත් කළා. මොකද විවිධ ප්‍රදේශ වලින් ආපු අය මේ ස්ථානයේ ඉන්නේ. කිසිවෙකුට හෝ රෝගී තත්වයක් තිබුණොත් අනෙක් අයට බෝ වෙන්න පුළුවන්. මේ වෙලාවේ අපි මේ පින්කම් කළාට සෞඛ්‍ය අංශ පනවපු නීති රීති අකුරටම පිළිපදින්න ඕන. හැමෝටම අත් පිරිසිදු කරගන්න දේවල් එළිය ඇතිවෙන්න තියලා තිබුණා. මුඛ ආවරණ නැති අයටත් පන්සලෙන්ම නොමිලේ මුඛ ආවරණත් සූදානම් කරලා තිබුණා. ඉතින් මං හිතනවා ඒවා පරිහරණය කරමින් තමයි ඇතුල් වෙන්න ඇත්තේ කියලා. දැන් කවුරුත් බන ඉවර වෙනකන් විතරක් නෙමෙයි. කෑම කන ටිකට විතරයි මුඛ ආවරණය අයින් කරන්න ඕනේ. අනික හැම වෙලාවකම මුව ආවරණය තමන් පැළඳගෙන මේ ස්ථානෙ ඉන්න ඕනේ. මොකද කොහෙත්ම මුව ආවරණය නාහෙලිය දාන් එහෙම පළඳින්න එපා. එහෙම වුණොත් අපරාධේ කට විතරක් වහන් ඉඳලා අමාරුවේ වැටෙන්නේ. කටත් එළියේ දාන් හිටියනම් ඒත් හොඳයි නේ එතකොට. ඒ නිසා හොඳට නාහෙත් වැහෙන්නම මුඛ ආවරණ පළඳින්න ඕනේ. මොකද ඒක මේ වෙලාවේ මේ රජය අපි අත්අඩංගුවට ගන්න නැහැ. එහෙම හිටියේ නෑයි කියලා. හැබැයි මේ රටේ මේ වෙනකොට සියලු පුරවැසියෝ ඒ රීතියට එකතු වෙලා තියෙනවා. ඒ නිසා අපිත් ඒ කටයුත්ත බොහෝම කැමැත්තෙන් කරන්න ඕනේ. අපි කාගෙත් ආරක්ෂාවට. දැන් ධර්ම අවවාද වලට කලින් අපි සාමාන්‍යයෙන් සෞඛ්‍ය අවවාද තමයි කරන්නේ. මොකද හේතුව මේ වෙලාවේ ප්‍රධානම ප්‍රශ්න පැන නගින්නේ අපි සෞඛ්‍ය සම්පන්නව කටයුතු නොකරෝතින් සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කළොතින් තමයි ප්‍රශ්න පැන නගන්නේ. හොඳයි. ඒ කරුණු ටිකත් සිහිපත් කරලා අද මම මේ දේශනාවේදී නව වර්ෂයට ඔබට බොහෝම ප්‍රයෝජනවත් ධර්ම කරුණක් සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. ඒක හරි පුදුම විදියට යෙදුනේ මේ මම මෙහෙට වැඩපු දවස් ඉඳලම අපේ බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ ධර්මානුශාසනා විශාල ප්‍රමාණයක් සිද්ධ කළා ලෝකවාසී විවිධ රටවල් වල අයගේ ආරාධනාවන් පිරිමහලා දෙන්න. එක එක මංගල ධර්ම සාකච්ඡා කරගෙන ආවා 38කින් යුක්ත මංගල ධර්ම ඇතුළත් සූත්‍රය අසුරු කරගෙන. අද හරි අපූර්වට අපිට යෙදිලා තියෙනවා මංගල ධර්මයක්. ඒ තමයි නිවාතෝච ගැන.
අනතිමානීකම ගැන සාකච්ඡා කරා. අනතිමානීකම ගැන. අපි හැම කෙනෙකුටම මේ මාතෘකාව හරිම වැදගත්. මොකද මං හිතනවා මෙතන කිසිම කෙනෙක් රහතන් වහන්සේලා නෙමෙයි ඉන්නේ කියලා. මේ හැමෝම යම් යම් ආධ්‍යාත්මික තලවලට ආපු අය. සමහරු තිසරණය විතරක් සමාදන් වෙලා ඇති. සමහරු සිල්පද ටිකක් තිසරණය සමග රකින්නම ඇති. තව සමහර කෙනෙක් ධාන සමාපatti උපදවාගෙන උනත් ඉන්න පුළුවන්. සමහර කෙනෙක් සෝතාපන්න වෙලා ඉන්න පුළුවන්. අපි දන්නේ නැහැ මෙතන ඉන්න අය. එක එක්කෙනාගේ ආධ්‍යාත්මික දියුණුව එක එක තලයේ ඇති. හැබැයි අපි කාගෙත් මාන කියනනේ මාන්නය කියන සංයෝජන ධර්මය දුරු වෙලා යන්නේ රහත් වෙනකොට. ඒක අවිද්‍යාවත් එක්කම ගැට ගැහිලා තියෙන ධර්මයක් නේ මාන කියන එක. ඒ නිසා අපි හැමදෙනාටම මේ දේශනාවේ පුහුණු වෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. දේශනාව කරන මට, ශ්‍රවණය කරන ඔබට, අපේ සුදාම සායින්හන්සේ ඇතුළු වැඩ සිටින අපේ සහෝදර සායින්හන්සලට කාටත් පුහුණු වෙන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවා. එනම් මානය දුරු කර ගැනීම ගැන. ඉතින් අපි මොකක්ද මේ මානය කියලා අවබෝධ කරගෙන එය දුරු කර ගැනීම සඳහා අපි අනුගමනය කළ යුතු ක්‍රමවේද මොනවද කියන එක ගැනත් පැයක පමණ වෙලාවක් සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා. පින්වතුනි, මානය ත්‍රිවිධ ආකාරයකට ධර්මයේ විග්‍රහ කරනවා. ඔබ ඒක දැනටත් අහලා තියෙනවා. සෙය්‍යමාන, සදිසමාන, හීනමානනේ. මානය තුන් ආකාරයකට. සෙය්‍යමාන කියලා කියන්නේ මොකක්ද? මම උසස්ය, අනිත්‍ය, පහත්ය කියන හැඟීම. සරලව අපිට තේරෙන විදියට ගෙනාවොත් එතන අදහස් කරන්නේ තමන් හැම අතකින්ම උසස් කෙනෙක්ය, අනිත්‍ය තමන්ට වඩා බොහෝම පහත්ය කියලා ඇති කරගත්තු ආකල්පයකින් අදහසකින් යම් කිසි කෙනෙක් කතා කරනවා නම්, හැසිරෙනවා නම්, හිතන මතනවා නම් අන්න ඒ ඇත්ත ඉන්නේ සෙය්‍යමානේ. ඒක අපිට රහත් වෙනකම්ම ඔය ගතිය එනවා. තමන් උසස්ය, අනිත්‍ය, පහත්ය කියලා අපි විවිධ ආකාරයෙන් මනිනවා. විවිධ ආකාර. සමහර වෙලාවට අපි ඉපදිච්ච රට මුල් කරගෙන අපි සෙය්‍යමාන හදා ගන්නවානේ. අපි සෙය්‍යමාන හදා ගන්නවා අපි ඉපදිච්ච රට මුල් කරගෙන. කාටත් ඉතින් තමන්ගේ මව් රට ගැන ගෞරවයක්, හැඟීමක් තිබෙන එක වැරද්දක් නෙමෙයි. හැබැයි තමන්ගේ රට ගැන හැඟීම මුල් කරගෙන සෙසු රටවල් පහත් කොට සලකනවනම්, සෙසු රටවල් සහ ඒ රටවල් වල ජීවත් වෙන ජාතීන් පහත් කොට සලකනවා නම් තමන්මය උසස් කියලා හිතාගෙන අන්න එතකොට එතන ධර්මයට පටහැනියමක් අපි කරමින් ඉන්නේ. හැමෝටම ලාංකිකයෝ විදියට ලංකාව ගැන එහෙම ගෞරවයක් තිබීමේ වැරද්දක් නෙමෙයි මේ කියන්නේ. අපේ මව් රට ගැන දැන් මෙතන ඉන්නවා අපේ ජපන් ජාතික පින්වතුන් පින්වතියන්. ඒ අතන්ට මේ රට ගැන හැඟීමක් තියෙනවා. හැබැයි හැඟීම මාන්නයක් නොවිය යුතුයි. එහෙම තමන්ගේ රට ගැන, තමන්ගේ ජනයා ගැන එහෙම මානාධික හැඟීම් ඇති වුණාට පස්සේනේ අර හිට්ලර් වගේ අය බිහි වුනේ නේ. දරුණු දෘෂ්ටිනේ. අපි තරම් ආර්යයෝ වෙන කවුරුක්වත් නැත. අනික් සියලු දෙනා එක්කෝ අපිට යටත් විය යුතුය, නැත්තම් මරුන් කා යුතුය. ඒ නිසා අපි මතක තියාගන්න ඕන ඔය සෙය්‍යමාන කියන එක රටවල් ගැන. ඒ රටවල් වල ඉන්න ජාතීන් සම්බන්ධව ඇති වුණාට පස්සේ ඒවා ඊටාම දරුණු ව්‍යසන මේ ලෝකෙට උදා කරලා තියෙන ඉතිහාසෙ පුරාම. අපි දන්න ඉතිහාසය අපි ඉගෙන ගත්තා. ඒ නිසා රට ගැන හැඟීමෙන් තව රටක් පහත් කරනවා නම් ඒක සෙය්‍යමානයක්. ඊළඟට ජාතිකත්වයනේ. දැන් අපි කාටත් ජාතිකත්වයක් තියෙනවනේ.
සිංහල කියලා ජාතිකත්වයක් නැත්නම් ශ්‍රී ලාංකික කියලා ජාතිකත්වයක් තියෙනවා. දැන් මේ ජාතිය කියන හැඟීම මතත් සමහර වෙලාවට අපි තරම් උතුම් ජාතියක්, අපි තරම් ඉහළ ජාතියක්, අපි තරම් ශ්‍රේෂ්ඨ ජාතියක් නැත, අසුවල් ජාතීන් ඊටාම පහත්ය කියන හැඟීමුත් මිනිස්සුන්ට එන වෙලාවල් තියෙනවා. දැන් ඒ හැඟීම නිසා මොන තරම් ලෝකෙ ගැටුම් තියේද? බලවත් ජාතීන් හිතනවා අපි තරම් ශ්‍රේෂ්ඨ නැත මේ අනෙක් ජාතීන් එක පරිදියේ රටවල් වල ඉන්නේ. ඔවුන් තාම ශිෂ්ට නැතනේ. ඔවුන් තාම හික්මිලා නැත. අපි ඊටාම ශ්‍රේෂ්ඨයි. දැන් ඔය ලෝකේ ආක්‍රමණය කරපු ජාතීන් රටවල් අත්පත් කරගත්තු අය ඒගොල්ලොන්ගේ අදහසක් උනේ අපි කරන්නේ මේ ඒ ජාතීන් යටත් කිරීමක් නෙවෙයි. ඒගොල්ලෝ තාම හික්මිලා නැහැ. අපි ඒගොල්ලෝ හික්මවනවා. ඒ වගේ සංකල්පයක් තිබුණා ඒගොල්ලොන්ට. ඒගොල්ලොන්ගේ පැරණි රටවල් ආක්‍රමණය කරපු මිනිස්සුන්ගේ ඒ කතා සහ ප්‍රකාශන ඒ ලියවිලි කියවනකොට තේරෙනවා ඒගොල්ලෝ ඇත්තටම හිතලා තියෙනවා මේ ආසියාතික රටවල් වල නැත්නම් අප්‍රිකානු රටවල් වල ඉන්නේ මේ අශිෂ්ට නොහික්මුණු අශීලාචාර ජාතීන්ය බටහිර සහ යුරෝපාකරයෙන් ඉපදිච්ච ජාතීන්ට ඓතිහාසික වගකීමක් තියෙනවා අය මේගොල්ලෝ ශිෂ්ට කරන්න කියලා. ඉතින් ඒ තමන් උසස්සේ අනිත් අය පහත්ය කියලා හිතාගත්තට පස්සේ ඇති වෙන තත්ත්වයන් මේ ඔක්කොම. ඉතින් එතකොට වුණු දේ තමයි ලෝකේ එහෙම අන් අයව හිංසාවට ලක් කරමින් ශිෂ්ට කළා සමහර. ශිෂ්ට කරන්න හිංසා කළා. ශිෂ්ට කරන්න පීඩා කළා. මොකද තමන් උසස්ය අනිත් අය තමන් එක්ක එකට කණ්ඩ සුදුසු නැත, එකට ජීවත් වෙන්න සුදුසු නැත. ඒ හැඟීම මත පදනම් වෙලා. මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ඔබට ඔබ උපන්න ජන වර්ගය ගැන නැත්නම් ඔබ නියෝජනය කරන ජාතිකත්වය ගැන ගෞරවයක් තිබුණට වැරද්දක් නැහැ. හැඟීමක් තිබුණට කිසි වැරද්දක් නැහැ. ඒකෙන් අකුසලයක් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේත් ඔය තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් සොයාගෙන ගිහිල්ලා ඒ ඇත්තන්ට ධර්ම මාර්ගය කියලා දීලා මගඵල නිවන් අවබෝධ කරගන්න උදව් කළේ. ඒ හැබැයි ඒක මේ තෘෂ්ණාව මුල් වෙච්ච මානය මුල් වෙච්ච ජාතිවාදී හැඟීමකින්ද? නෑ. එහෙම එකකින් නෙමෙයි. ඒ තමන් ඉපදිච්ච රටේ තමන්ගේ නෑසියන් ගැන කරුණාවෙන්, මෛත්‍රියෙන්. ඒ නිසා අපි හොඳට අවබෝධ කරගන්න ඕනේ අපි හැමෝටම ජාතියක් තියෙනවා. ජනවාර්ගික වෙනස්කම් තියෙනවා. හැබැයි අපේ තිබෙන ලක්ෂණ මත අනික් අය පහත්ය කියලා හිතන මට්ටමට බෞද්ධවපත් වෙන්න හොඳ නැහැ. එහෙමපත් වුණොත් කවදාකවත් මේ ලෝකෙට සාමය නැහැ. තමන් උසස්සේ කියලා හිතන කණ්ඩායම් අතර කවදාවත් සාමයක් ගොඩනගන්න බෑනේ. මොකද යාලට හිතෙන්නේම අනිත් අය පහත්ය කියලා. එතකොට අනිත් අය කරන හැම වැඩක්ම පහත් වැඩ විදිහට තමයි පේන්නේ. අනිත් අයගේ හැම හැඟීමක්ම නොසලකා හැරිය යුතු හැඟීම් ලෙස තමයි පේන්නේ. අනිත් අයගේ තිබෙන අහිංසක සිතුවිලි බලාපොරොත්තු ඒ ඔක්කොම චප්ප කළා දාන්න ඕන කියලා හිතෙනවා. ඒ තමන් ඉහළය, තමන් හරිය, තමන් උතුම්ය, තමන් විශිෂ්ටය කියලා මානයක් හදාගත්තු අයගේ ඒ ගති ලක්ෂණ ඒගොල්ලෝ දන්නෙත් නැතුව එළියට එනවා. මතක තියාගන්න. ඔය රටවල් තෝරගැනිල්ලවත්, ජාතිය තෝරගැනිල්ලවත් ඔය එකක්වත් අපි උපදින්න කලින් කරපුවා නෙමෙයි. දැන් අපි ගන්නකො. අපි ලංකාවේ ඉපදිලා තියෙනවා. අපි ඕක මේ අර බෝධිසත්වයන් වහන්සේ වගේ පස්මහ බැලුම් බලලා නෑනේ. අපි ඉපදිලා ටික කාලයක් යනකොට ඔන්න අපිට අඳුන්වලා දෙනවා මේ ඕගොල්ලෝ අයිති සිංහල ජාතියට. මේ රට ශ්‍රී ලංකාව. ඒ රට අපේ තෝරා ගැනීමක් නෙමෙයි. සිංහල කියන ජාතිය අපේ තෝරා ගැනීමක්ද? ඒකත් නෑ. සිංහල ජාතිය කියන්නේ අපේ තෝරා ගැනීමක් නෙමෙයි. අපි ඒකේ ඉපදිලා ටිකක් ලොකු මහත් වෙනකොට අපේ අම්මලා කියලා දෙන්න ගත්ත අපිට ඔයා සිංහල. ඔයා මේ කතා කරන භාෂාව සිංහල. ඔයාගේ සංස්කෘතිය සිංහල. එහෙම අපිට ඇති කරපු හැඟීමක් තියෙනවානේ. ඕකම තමයි අනිත් ජාතීන්ගේ කතාවත්නේ. දැන් අපේ රටේ ඉන්න දෙමළ
ඉස්ලාමීයනේ. ඔය සියලු දෙනාම ඔය එක්කෙනෙක්වත් ඔය ජාතිය තෝරාගත්තු එකක් නෙමෙයි. අපේ දහමට අනුව නම් කර්මානුරූපව ඉපදෙනකොටම ලැබිච්චනේ. කර්මානුරූපව ලැබිච්ච. ෆ්‍රී විල් නෙමෙයිනේ ඔය එකක්වත් නේ. ස්වාභිමතයට තෝරාගත්තු දේවල් නෙමෙයි. ඕවා මේ අපි ඉපදෙනකොට ඒවා තිබිලා ඉතින් අපි ඒ කොටට වැටිලා. කාලය, දීපය, දේශය, කුලය ඔය වගේ කාරණා ඇත්ත වශයෙන්ම ඒ බෝධිසත්වයෝ වගේ පාරමී පුරාගෙන ආපු උත්තමයෝ නම් නේ කලින්ම බලලා තෝරා ගන්නට ඇති. අපිට අපි සියලු දෙනාට සත්‍ය වශයෙන්ම ඔය කාරණා යනු ඉපදුනාට පස්සේ අඳුන්නලා දීපුවා. අපි එතන මේ ඉපදිලා මොකක් හෝ හේතුවකට ඒක සමහරු කියනවා දෛවය කියලානේ. අපේ දහමට අපි කියනවා පෙර කරපු පින්පව් අනුව තමයි කියලා. එක එක්කෙනාට එක එක අර්ථකථන තියෙන්න පුළුවන්. දැන් කතෝලික, ඉස්ලාම් වැනි ආගමක් අදහන අය කියන්න පුළුවන්. ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව අපි මෙතන උපද්දවලා. ඒක ඒගොල්ලොන්ගේ ෆේත් එක. ඒක ඒගොල්ලොන්ගේ විශ්වාසයක්. ඒක ඒගොල්ලොන්ගේ භක්තියක්. ඒ සම්බන්ධව තියෙන. අපිට ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි අපි විශ්වාස කරන අපි මෙතන ඉතින් කර්මානුරූපව අපි කරපු පින් කුසල් අනුව අපිට ඉතින් මේ ලැබිලා තියෙනවා මේ ජාතිය, මේ ආගම, මේ සංස්කෘතිය, මේ අම්මා තාත්තා. ඒත් මතක තියාගන්න. අපි කවුරු උප්පත්තියේදී නම් සමානයි. උප්පත්තියේදී සමානයිනේ අපි කවුරු. දැන් මෙතන ඉන්නවා විවිධ මට්ටමේ රැකියා කරන අයනේ. විවිධ ආර්ථික මට්ටම්. මාසෙට කොළ 30 ගන්න අය, 50 ගන්න අය, 100 ගන්න අය. එහෙම ඇතිනේ නේද? කොළ කියලා කියන්නේ ගස් කොළන් නෙමෙයි. 10000 කොළනේ. මන්. මෙහි කියන්නේ මන් කියලානේ. එහෙම විවිධ මට්ටම් වල ඉන්නෝ. දැන් බැලුවොත් මෙතන ඉන්න අය විවිධ තලවලට බෙදන්න පුළුවන්ද බැරිද? පුළුවන්. හැබැයි මේ ඔක්කොම උප්පත්තිය ලැබපු තැන ගත්තොත් සමානයිද නැද්ද? සමානයි. කොහොමද සමාන වෙන්නේ? සමාන වෙන්නේ හොඳට කල්පනා කරන්ට අපි සියලු දෙනාම ඉපදිච්ච මාස 8ක් හෝ 9ක් හෝ 10ක් හෝ වැඩිච්ච තැනට කියනවා ගර්භාෂය කියලානේ. ඔය ගර්භාෂය ලෝකේ පිරිසිදුම ලස්සනම තැනද? නෑනේ. අපි හැම දෙනාම මොන ජාතියට අයිති වුණත්, මොන ආගමට අයිති වුණත්, මොන සංස්කෘතියට අයිති වුණත්, මොන කාස්ට් එකට කුලයට අයිති වුණත්, මොන පළාත, මොන ප්‍රදේශය, මොන මහද්වීපය, මොන වර්ණය නියෝජනය කළත් අපි සියලු දෙනාම ඉපදුනේ ඊටාම දුර්ගන්ධය හමන දෑ පිරුණුනේ ගර්භාෂයක. ඔතනනේ අපි කවුරුත් ඉපදුනේ. අපි ඔක්කොම සමානයි. එතනින් පස්සේ එළියට ආවන් එක්කෙනෙක් රජකුමාර වුණා, අනිත් එක්කෙනා සිටු කුමාර වුණා, එක මිනිහෙක් ගොවිගම වුණා, අනිත් මිනිහා ගොවිගම නොවන කරාව, දුලාව, තරාගම නම් තියෙන ගොඩක් නේද? ලංකාවේ තරම් කුල මෙහෙත් ඇති අපි දන්නේ නැතුවට. මන් දන්නේ කොහොමද කියලා. ලංකාවේ තියෙන කුලතෝකේ ඔය ඔක්කොම නම් ටික වැටුනේ උප්පත්තියෙන් උප්පත්ති ස්ථානයේදී සමාන අයට. දුගඳ හමන දේ නේ බොහොම පිරුණු අපිරිසිදු ඒ විතරක් නෙමෙයි. අර සමහර ධර්මයේ උපමා තියෙනවානේ මේ ගර්භාෂය කොච්චර කළුවරද කියලා. ලෝකාන්තරීය නිරයලු දරුණුම කළුවර තියෙන තැන. ඊට වඩා කළුවරයිලු අඳුරුයිලු ගර්භාෂය ඇතුලේ. ඒකනේ පොඩි උන් ඉපදිච්ච ගමන් මූණට යන්තම් එලියක් වැටෙනකොට බෑංගිරි තලන්නේ. එච්චර කළුවරේ 8 මාසයක් 9 මාසයක් ඉඳලා එක සැරේටම එළියට ඇවිල්ලා වතුර ටිකක් අල්ලලා හොදනකොට නේ මූණට එලියක් වැටෙනකොට ඒ ළමයා ලතෝනි දෙන්නේ කෑ ගහන්නේ අඬා වැළපෙන්නේ ඒකයි. දැන් අපි ඔක්කොම එක සමානයි එතන. කවුරුත් කළුවරේ ඉඳපු අය. කවුරුත් බොහොම දුඟද හමන දෑ එක්ක ඉඳපු අය. ඊළඟට ගත්තහමනේ රජ කුමාරා, සිටු කුමාරා, දේශපාලඥයාගේ පුතා, නෝනා, දරුවෝ, අනිත් සාමාන්‍ය මිනිස්සුන්ගේ දරුවෝ ඔහොම ගමුකෝ. ඔය සියලු දෙනාටම තියෙනවා
මේ කයේ පිහිටලා සිදුරු 9ක් නේ. ප්‍රධාන සිදුරු 9ක්. තව ඉතින් රෝම කූපයක් ගානේ කුඩා අණු කුඩා සිදුරු තියෙනවා. ඉතින් ඔය සිදුරු 9ෙන්ම පිට වෙන දේවල් සුවඳද ගඳද? ඔය සියලු සිදුරු වලින් නේද? ඇස්ද කන්ද නාසාද මල මුත්‍රා මාර්ගද මේ කියන සියලුම තැන් වලින් පිට වෙන දේවල් මතක තියාගන්න දුගඳ හමන දේවල්මයි. ඉතින් ඒ අතින් ගත්තත් අපි ඔක්කොම සමානයිද නැත්ද? සමානයි. ඉතින් එක්කෙනාට කියන්න පුළුවන් අපි ඩියුඩ්‍රන් ගාලා ඉන්නේ. අපේ එහෙම ගඳ නැහැ. ගඳ නැහැ නෙමෙයි පිට වෙන්න දෙන්නේ. නේද? ඉතින් ඔබ හරියටම අවබෝධ කරගන්න ඕන අපිට මේ මාන්නයෙන් ඉදිමෙන්න දෙයක් නැහැ කියලා මේ කයත් එක්ක. ඒකයි අපි මේක තේරුම් ගන්න තියෙන දේ. අපි අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන තථාගත දේශනාවට අනුව අපි උප්පත්තියෙන් හැමෝම සමානයි. ඊළඟට ගත්තට පස්සේ අපි සියලු දෙනාගෙම මේ නව දොරකින් දුගඳ හමනාදේම වැగిරෙන ශරීරයක් එක්ක ඉන්නේ. මේකට මොන જાතියේ ඇඳුම් ඇඳුවත් නේ, මොන જાතියේ වාහනවල මේ කය එහෙට මෙහෙට අරන් ගියත්, මොන જાතියේ රස මසවුලු වලින් මේ ඉන්ද්‍රියන් රසනහර පිනවන්ට හැදුවත් සියලු දෙනාම බොහෝ කරුණු වලින් සමානයි. ඒ හින්දා මම ඔබට යෝජනා කරනවා තමන් උසස්සේ අනිත් අය පහත්ය කියලා හැඟීමක ඉන්නවා නම් කරුණා කරලා මේවා ගැන සලකා බලන්න. ඔය කියපු කාරණා සලකා බලන්න. කොහොමද මම එහෙනම් මේ নিরপেক্ষව උසස් කෙනෙක් වෙන්නේ? සාපේක්ෂව උසස්කම් පෙන්වන්න පුළුවන්. මට සල්ලි වැඩි, අරයට සල්ලි අඩුයි. අරයා අසුවල් කුලේ, මම මේ කුලේ නේ. අරයා අසුවල් රටේ, අපි මේ රටේ. ඔහොම කියලා ඉතින් එක එක්කෙනාට එහෙම ඇති කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් නේද? දැන් මේ වගේ රටක ඉන්න කෙනෙකුට ඕනනම් අපිට තියෙන්නේ ශ්‍රී ලංකන් પાස්පෝර්ට් නෙමෙයි ජපන් પાස්පෝර්ට්. එහෙමත් හදාගත හැකිනේ. මාන්නය. අපේ પાස්පෝර්ට් එකට රටවල් ගානකට යන්න පුළුවන්. ලංකාවේකට කීයකටද යන්න පුළුවන්. ඔහොම මාන ඕනනම් හදාගත හැකි. එක එක කරුණු වලින්. හැබැයි ඉතින් එහෙම සාපේක්ෂ යම් යම් ප්‍රතිලාභවල උසස් පහත්කම් තිබුණට ප්‍රාථමික තැනටම ගියොත්, මුලටම ගියොත් අපි හැම දෙනාම සමානයිද නැත්? සමානයි. සමානයි. ස්ත්‍රිය පුරුෂයා නේද? ගිහියා පැවිද්දා, ධනවතා දුප්පතා ඔය ඔක්කොම මුලදී සමානයි. මේ කාරණා ගැඹුරින් අවබෝධ කරගන්නකොට මේ කයේ තිබෙන යථාර්ථය, මේ කයට උරුම ඒ අසුභ ධර්මතා අපිට ඔය එන දරුණු මත්ගතිය නේ, දරුණු උමතුව අපේ ටික ටික අඩුවේ. ඉතින් උදාවන තව පැය කීපකින් උදාවන නව වර්ෂයේදී මං කියන්නේ මේ රහතන් වහන්සේලා මගපලලාභියෝ වීම ඒක එක එක්කෙනාගේ පින්පව් පුහුණුව අනුවනේ. ඉතින් ඕක වෙන්නේ. ඒක පැත්තකින් තියමුකෝ. හොඳ මිනිස්සු විදියට ජීවත් වෙන්න. යහපත් මනුස්ස සමාජයක් හදාගන්න හිතනවා නම් මා ඔබට මෙත්සිතින් යෝජනා කරනවා තමන් උසස්ය අනිත් අය පහත්ය කියන හැඟීමෙන් ඔබ ලෝකෙ කොතන ජීවත් වුණත් කටයුතු කරන කෙනෙක් වෙන්න එපා කියලා. සෙය්‍යමානය පුළුවන් තරම් පාලනය කරන්න. දුරු කර ගන්නටම අමාරු වෙයි එක සැරේම. ඒත් ඉතින් පුළුවන් තරම් පාලනය කරන්න. විවිධ ආකාරයෙන් ඕක එනවනේ. සෙය්‍යමානය එනවා. දැන් උදාහරණයක් ගත්තොත් මේ වගේ විදේශ රටවල් වලට මුලින් එන්නේ එක්කෙනෙක්නේ. එක්ක පිරිමියා එනවා, එක්ක කාන්තාව එනවානේ. එහෙමනේ. දැන් ආවට පස්සේ සිද්ධ වෙන දේ තමයි අනේකාගේ වීසා එකෙන් තමයි මේ ඒ පවුලේ බිරිඳ හෝ සැමියා හෝ කවුරු හරි එන්නේ. දැන් එහෙම ආවට පස්සේ අපිට හැදෙන එක ලෙඩක් තමයි මොකක්ද? හැම තිස්සෙම ඔළුවේ වැඩ කරනවා. ඔයා මේ රටේ ඉන්නේ කවුරු හින්දා කියලාද? මං ඉඳා මගේ වීසා එක නැත්තම් ඉඳි. මාන්නේනවනේ. මාන්නේනවා. එතකොට හැම තිස්සෙම ඔළුවේ ඔය සිතුවිල්ල වැඩ කරනකොට
සාකච්ඡාවලදී තීන්දුව තීරට ගනිද්දී කතා බස් කිරීම වලදී ඔය ඇතුලේ වැඩ කරන ගතිය එළියට පනිනවද නැද්ද? එළියට පනින අවස්ථා තියෙනවා. අනේකාව පහත් කරා. අනේකාට අවමන් කරා. අනේකාව නොසලකා හැරලා කටයුතු කරන්න ඔය ගතිය එළියට පනින වෙලාවල් තියෙනවා. ඒකයි අපි මේ සෙය්‍යමහණි ගැන කල්පනාවෙන් ඉන්නව. තමන් යම්කිසි කරුණකින් අනෙත් කෙනාට සාපේක්ෂව යම්කිසි ආකාරයක ඉහළ තලයක ඉන්නව නම් ඒක සලකන්න ඕනේ මොකක් විදියටද? ඒක මං කරපු පිනක්. ඒක මං කරපු පිනක්. මං කරපු කුසලයක්. මං කරපු යහපත් ක්‍රියාවක ප්‍රතිඵලයක්. මං අද උසස් තැනකින්. හැබැයි මේ කිසි දෙයක් නිත්‍ය සදාකාලික දේවල් නෙමෙයි. සදාකාලික දේවල් නෙවෙයි මේ කිසිම දෙයක්. අපිට තිබෙන රූපෙවත් අපිට තියෙන හඬවත් නේ අපිට අද විඳින්න ලැබිලා තියෙන රස ආස්වාදයන්වත් අපි අද විඳින සුගන්ධයන්වත් අපි අද ලබන ස්පර්ශවල් පහසවල් මේ කිසි දෙයක් සදාකාලික දේවල් නෙමෙයි. මේ හැම දෙයක්ම රූපද ගන්ධද රසද ස්පර්ශද මේ ඔක්කොම දේවල් ඊටාම වේගෙන් මොකක් වෙනවද? අනිත්‍යතාවයට යනවා. වෙනස් වීම වලට ලක් වෙනවා. කාටවත් එහෙම ස්ථිරසාර සදාකාලික රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබිලා නැහැ. කාටවත් නැහැ. කාටවත් ඔය ටික විඳින්න සදාකාලිකව නොවෙනස් චක්කුසෝත ගාන ජීවා කාය තියනවද? නැහැ. ඇසුත් වෙනස් වෙනවා, රූපත් වෙනස් වෙනවා, කනත් වෙනස් වෙනවා, ශබ්දත් වෙනස් වෙනවා, දිවත් වෙනස් වෙනවා, රසත් වෙනස් වෙනවා, කයත් වෙනස් වෙනවා, පහසත් වෙනස් වෙනවා, නහයත් වෙනස් වෙනවා, ඒකට දැනෙන ස්මෙල් නේද? ඒවත් වෙනස් වෙනවා. නහය තිබුණට සමහර වෙලාවට අපේ ජීවිතේ උදා වෙන්න පුළුවන් කාලයක් කිසිම ගඳක් සුවඳක් දැනෙන්නේ නැති. ඔය කොරෝනා හැදිච්ච අයට තියෙන එකක් නේ ඒක නේද? ඒක රෝග ලක්ෂණයක් තමයි ගඳක් සුවඳක් දැනෙන්නේ නැහැ. නහයක් තියෙනවා. ඉතින් තමන්ගේ නාහේ ලස්සන ගැන හිත තමන්ගේ නාහේ තියෙන වටිනාකම් ගැන හිත කවුරු හරි මාන්නෙන් හිටියනම් අද එවැනි කෙනෙකුට තේරෙනවා ඇති අයියෝ මේකට දැන් ගඳක් සුවඳක්වත් තේරෙන්නේ නැහැ නේ. බලන්න අපි වටන විදිය නේද? ඒ කියන්නේ මේ කිසිම ඉන්ද්‍රියක් නිසා අපිට අපි උසස්ය අනිත්‍ය පහත්ය කියලා චෛතසික හදාගන්න එපා කියන එක තමයි මේ කියන්නේ. අපි උතුම්ය අනිත්‍ය ඊටාම පහළ තලයක ඉන්නේ කියලා හිතන කෙනෙකු බවට කවදාවත් වෙන්න එපා. මේ ඔක්කොම දේවල් වෙනස් වෙන දේවල්. ඉන්ද්‍රියන් වගේම අරමුණුත් අපිට තියෙන අපිට ලැබුණු මේ හැම දෙයක්ම වෙනස් වෙන දේවල්. ඒ නිසා සෙය්‍යමානයෙන් පීඩා විඳින කෙනෙකු බවට පත් වෙන්න එපා. සෙය්‍යමානය නිසා බොහෝ අය අන් අයට අකටයුතුකම් කරනවා. මතක ඇතිනේ අපි පුංචි කාලේ නේද? දැන් මෙතන ඉන්න තරුණ ළමයින්ගේ කාලේ නම් ඕවා ටිකක් අඩුයි. අපි පුංචි කාලේ ගම්වල කුලේ නිසා කොච්චරනම් පීඩාවලට එක එක්කෙනා ලක් කරනවදනේ. මරණයකට මගුලකට ආවට පිළිගන්නේ නැහැ නේ. කුලේ මත එකට ඉඳගෙන කෑම කන්නේ නැහැ. තමන් වාඩි වෙන જાතියේ පැදුරක් පුටුවක් දෙන්නේ නැහැ. එහෙම ඒවා අපේ රටේ තිබුණද නැද්ද? තිබුණා. කුලේ මත තිබුණා. අපි වැස් දෙකට දැකලා තියෙනවා. වාසනාවකට මිනිස්සුන්ට ධර්මය ඇහිච්ච නිසා මිනිස්සුන්ගේ ටිකක් නුවණ දියුණු වෙච්ච නිසා ගොඩාක් මිනිස්සුන්ගෙන් දැන් ඒවා අඩුද නැද්ද? අඩු වෙලා ගිහිල්ලා. ඒක තමයි ප්‍රඥාව නාවොත් ඔය කියන චූටි කාරණා මත අතිශයින්ම නිසරු කාරණා මත සමහරු මානෙන් ඉදිමිලා අනිත්‍යව පහත් කරපු අවස්ථා අපි ජීවිතේ දැකලා තියෙනවා. අදටත් ජාතිකත්වයේ මතනේ වාර්ගිකත්වයේ මත අපේ රට ඇතුලේ සීතල යුද්ධයක් තියෙනවද නැත්? සීතල යුද්ධයක්. මං හිතන්නේ කොරෝනා වලට වඩා භයානක තත්වයක් උදා වෙන්න පුළුවන්. මැරෙන අය වලලනවද ආදාහනය කරනවද කියන එක මත.
එතෙන්ට අපේ සමාජය ගමන් කරමින් තිබෙනවා. අපි අනතිමානීව මේ ප්‍රශ්න විසඳගත්තේ නැතොත් ලෝක සෞඛ්‍ය සංවිධානය දෙන උපදෙස් වලට අනුගත වෙලා ඒ ප්‍රශ්න විසඳගත්තේ නැතොත් අපේ මාන්නයන් මත ප්‍රශ්න විසඳන්න අපි කල්පනා කරොත් අපි ලොකු අනතුරකට වැටෙනවා. ඒක තමයි යථාර්ථය. ඒක තමයි යථාර්ථය. හැම જાතියක්ම જાතිය මොකක් වුණත් තමන් උතුම්ය, තමන් උසස්ය, තමන් ශ්‍රේෂ්ඨය, තමන් වටින්නේ අනිත් අය නොවටින්නේ, තමන්ගේ වටිනාකම් මේව සදාකාලිකය, ස්ථිරය, නොවෙනස්ය. එහෙම ගියොතින් වෙන්නේ අපි කාටවත් පවතින්න බැරි වෙනවා. හැමෝම කෑලි කපා ගන්න කැමති වෙන්න ඕනේ. හැමෝම මේ වගේ වසංගතයකදී පොදු ලෝක නීතියට අපි යටත්. ලෝක නීතියට. අරයාගේ මෙයාගේ කැමැත්ත නෙමෙයි, අපේ අභිලාෂ නෙමෙයි. ලෝක නීතියට යටත් වෙන්න ඕනේ. එතකොට සමහර තැන් තියෙනවනේ එහෙම ලෝක නීතියට යටත් වුණාම උත්තර හම්බෙනවා. එහෙනම් බුද්ධිමත් වෙන්න ඕනේ. තාම ප්‍රඥාවන්තව බෞද්ධයෝ, බෞද්ධ නොවන අපේ ශ්‍රී ලාංකිකයෝ කවුරුත් බොහෝම ඥානවන්තව කටයුතු කරන පිරිසක් බවට අනිවාර්යයෙන්ම පත් වෙන්න ඕනේ. නැත්තම් ජාතිකත්වයන්, වාර්ගිකත්වයන්, ආගමිකත්වයන් මත පදනම් වෙලා මිනිස්සු කුලල් කා ගන්නා තැනට, කා කොටා ගන්නා තැනට දැන් උනත් පත් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් 20යි 21 හරි හොඳ අවුරුද්දක් වෙන්න නම් මේ අපේ ගති ටිකක් වැරද්ද ලෙස අවබෝධ කරගෙන හදාගන්න කැමති වෙන්න. ඒවා හදාගන්න කැමති උනේ නැතොත් අපි හැම දිනාටම ලොකු අවාසනාවන්ත දේවල් ඇස් දෙකට දකින්න ලැබේ. ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි. අපි කවුරු කිනම් જાතියක්, කිනම් ආගමක් නියෝජනය කළත් අපි කවුරුත් ඒ නම්‍යශීලී බවනේ, නිවාත ගුණය, නැමුණු බව, යටහත් පහත් ගති ඇති බව. නිවාත කියන එකේ අර්ථ ඕනේ. යටහත් පහත් ගති ඇති බව. අර උපමාවකින් සාරිපුත්ත මහරහතන් වහන්සේ එක වෙලාවක දේශනා කරනවා මේ පාපිස්නා බිස්සක් වගේ ඉන්න ඕන කියලා. උන්වහන්සේ ජීවත් වෙන විදිය කියනවා. පාපිස්නා බිස්සක් වගේ. දැන් රජ්ජුරුව කකුල් දෙක පිහි දැම්මත්, පහළම කුලේ මිනිස්සෙක් කකුල් දෙක පිහි දැම්මත් පාපිස්න ඉතින් කිසි කලබලයක් නැහැ. උන්වහන්සේ දේශනා කරනවා මම වැඩ සිටින්නේ, මගේ ජීවිතය ගත කරන්නේ ඒ වගේ කියලා. බලන්ට ඒ උතුම් මහරහත් ගුණේ කොච්චර බලගතු එකද? නිහතමානී කම කියන එකනේ. මාන්නය 100% දුරු කරාට පස්සේ කවුද මේ කකුල් දෙක පිහිදාගෙන යන්නේ කියලා ආඩම්බරයක් පාපිස්නට එන්නේ නෑ වගේ. කොච්චර උසස් අය ඇසුරට ලැබුණත්, කොච්චර පහත් අය ඇසුරට ලැබුණත් නුවණැත්ත කලබල වෙන්නේ නෑ ඒවයි. ඒකයි ඒකේ අදහස. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ සාරිපුත්ත සිහනාද සූත්‍රය අරගෙන කියවන්න අංගුත්තර නවක නිපාතේ තියෙන. සිහනාද වගේ හරි ලස්සන දේශනාවක්. එතන අපිට කියලා දෙන්නේ උන්වහන්සේ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයේ හිටියේනේ. අනෙක් අතින් ගත්තම උන්වහන්සේ තථාගතයන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකයන් වහන්සේ. අග්‍ර ශ්‍රාවක දෙනමගෙන් දක්ෂිණ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ. දකුණු අගසව් වහන්සේනේ. හැබැයි උන්වහන්සේ ජීවිතේ ගෙවන හැටි උන්වහන්සේ සඳහන් කරනවා. පාපිස්නා බිස්සක් වගේ කියලා. අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා බෞද්ධයෝ විදිහට. දැන් ඔය මෙහිමත් එකක් තියෙනවා. දැන් ඔය සෙය්‍යමානේ හොඳ පැතිත් තියෙනවා. ඒකත් කියන්න එපා. දැන් ඔය සිතුවිලි වල හොඳයි නරකයි දෙකම දෙපැත්තටම වැඩ කරනවානේ. දැන් සෙය්‍යමානේ තියෙන හොඳ මොනවද? ඒකත් ඔබට පැහැදිලි කළොත්. දැන් සමහර පවුල්වල මිනිස්සු ඉන්නවා තමන්ගේ කුලයේ තිබෙන උසස්කම සලකලා සමහර දුෂ්චරිතවලට යන්නේ නැති අය. එහෙම අය ගම්වල හිටියද නැත්? අපේ පවුල්වල අය සත්තු මරන්නේ. එතකොට එයා සත්තු මරන්නේ නැත්තේ ප්‍රාණඝාතය අකුසලයක් ඔය ආදී කාරණා ගැන සලකලා නෙවෙයි. මොකක් ගැන සලකලාද? අපේ කුලයේ අය, අපේ පරම්පරාවල අය සත්තු මරන්නේ. නොදුන්නු දේවල් ගන්න. බිරිඳ ඉක්මවන්නේ.
සැමියා ඉක්මවන්නේ අපිට තියෙනවා අපේම කියලා හැදියාවක්. ඔහොම කියලා ඊටාම යහපත් සීලයන් ආරක්ෂා කරගත්තු පිරිසකුත් ඉන්නවා. ඒකට එතකොට උදව් වෙලා තියෙන්නේ සෙය්‍යමානි තමයි. ඒ කියන්නේ සෙය්‍යමානි වුණත් හොඳ අතට අරන් ගියොත් ඒකෙනු ප්‍රයෝජනයක් ගත හැකි. හැබැයි මතක තියාගන්න ඕන ඒ ගමන අවබෝධයෙන් යන ගමනක් නෙමෙයි. එයා ප්‍රාණඝාත නොකර ඉන්නේ ඇයි කියලා ඇහුවොත් එයාගේ කුලේ නොකරන හින්දා. නැතුව ප්‍රාණඝාතය කුසලයක් හින්දා නෙමෙයි. එයා දම්පැන් දෙනවා. ඇයි දෙන්නේ කියලා ඇහුවොත් අපේ පෞල් પરම්පරාවල එහෙමයි කියලා. නැතුව කර්මයේ කර්මඵලයේ පිළිබඳව තිබෙන අවබෝධයක් පැහැදීමක් තථාගත දේශනාව ගැන පැහැදීමක් ඇතුලේ නම් ඒක වෙන්නේ හරි. එතකොට අර මාන කොටස එන්නේ නැහැ. කුල කාරණා, පලාත් කාරණා, පෞල් කාරණා එළියට එන්නේ නැහැ. එතකොට ඔබට අවබෝධ කරගන්න තියෙන දේ තමයි සමහර වෙලාවල් වලදී සෙය්‍යමානය නිසා මිනිස්සු සමහර කුසල් වලින් වළකිනවා. සමහර කුසල් කරනවා සෙය්‍යමාන නිසා. හැබැයි වැඩිපුරම කරලා තියෙන්නේ සෙය්‍යමාන නිසා කුසල්ද අකුසල්ද? අකුසල්. ඒ හින්දා සෙය්‍යමානේ අනේ කුසල් කරන්නත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියලා පොඩ්ඩක්වත් ඉතුරු කරගන්න එහෙම එපා. පුළුවන් තරම් ඉක්මනින් මොකද කරන්න ඕන? තමන්ගේ ගාව සෙය්‍යමාන යෙදෙන වෙලාවල් වලදී ඊටාම හොඳට අවබෝධ කරගෙන මේනම් මම උසස්ය අනිත් අය පහත්ය මමම දන්නේය අනිත් අය කිසිවක් නොදන්නේය මටම තේරෙන්නේය අනිත් අයට කිසිවක් නොතේරෙන්නේය ආදී තමන් හුවා දක්වන අනිත් අයව හෙලා දකින ඊටාම නරක සිතුවිල්ලක්. ඒකෙන් චූටි හොඳ දේවල් ප්‍රමාණයක් උණයි කියලා ඒක තියාගන්න ඕනේ. ඔය ගොඩාක් ඒවා අපි ඇත්තටම තියාගෙන ඉන්නේ ටක් සිද්ධ වෙන හොඳ ගැන හිතලා. හැබැයි බහුතරයක් සිද්ධ වෙන්නේ නරකවල් නම් අර අල්ප වූ හොඳක් වෙනවා කියන එක මත අපි ඒව තියන් ඉන්න ඕනේ ඇතුලේ. ඔය සමහර දේවල් අපිට මේ අලුත් අවුරුද්දට උනත් අස්පස් කරන්න කියලා ගත්තට මොකද අස් කරගන්න බැරි වුණේ ඇයි? ඒකෙන් විය හැකි ප්‍රයෝජනයක් ගැන විවිධ ආකාරයෙන් කල්පනා කළා චූටි එකක් දෙකක් ඔන්න මතක් කරගන්නවා. ඉතින් මතක් කරගත්තට පස්සේ ඒක තියා ගැනීමෙන් සිද්ධ වෙන කරදර ටික ප්‍රශ්න ටික අපිරිසිදුකම් ටික අපිලිවෙල ඔක්කොම අමතක කරලා දාලා අර කුණු කොට තියා ගන්නවද නැද්ද? තියා ගන්න. ඒ අපේ ස්වභාවය ඔය මනුස්ස හිතේ හැටි. මනුස්ස හිත වැඩ කරන රටාවක් ඒක. ඒ නිසා ඊටාම හොඳට අවබෝධ කරගන්න ඕනේ, ඊටාම හොඳට තේරුම් ගන්න ඕනේ. අපේ හිත සෙය්‍යමානය කියන නරක අකුශල චෛතසික ධර්මයෙන් වෙලුණු වෙලාවට එය මතුවෙච්ච වෙලාවට අපි කරන්ට පුළුවන් බොහෝ අපරාධ බොහෝ වැරදි බොහෝ අකුසල්. ඒ නිසා ලබන අවුරුද්ද වාසනාවන්ත කරගන්න නම් අන්න ඒව ගැන ටිකක් කල්පනාවෙන් ඉන්න. ඊළඟ දෙවනි මාන්නය තමයි සදිසමාන. සදිසමාන කියන්නේ මොකක්ද? තමන් අනෙකාට සමානය කියලා සිල්වතුන්ට ගුණවතුන්ට උතුමන්ට වැඩිහිටියන්ට විවිධ ආකාරයෙන් අපට වඩා උසස් තත්වයන්හි සිටින අයට අපි අපේ ජීවිත සමාන කරගන්නේ. එහෙම හැසිරෙන වෙලාවලුත් අපේ ජීවිතේ නැතුව නෙවෙයිනේ නේ. ඒ කියන්නේ දැන් සරලව ගමුකෝ. ඔන්න පුතෙක් උපාධිය සමත් වෙනවා. තාත්තයි දෙන්නමත් උපාධිධරයෝ. දැන් පුතත් අවුරුදු ගානකට පස්සේ උපාධිය සමත් වෙලා හිතුවොත් එහෙම දැන් ඉතින් අම්මලා කොහෙද අපිට අවවාද දෙන්න එන්නේ කියලා. එයත් සමත් BA මමත් සමත් BA. එතකොට එයා උගත්කමෙන් මොකක් කරගන්නවද? සමාන කරන අකුරු දෙක නම් ඉතින් කවුරුත් අරන් තියෙන්නේ. උපාධි කොල කෑල්ල නම් සමාන වෙන්න පුළුවන්. ඒත් අවුරුදු 20කට 25කට කලින්
ඒ තත්වයටපත් වෙච්ච කෙනයි 25 අවුරුද්දකට විතර පස්සේ ඒ තත්වයටපත් වෙච්ච කෙනයි හිතනවා නම් අපි දෙන්නම දැනුමෙන් සමානයි කියලා ඒක පුදුම අඥානකමක් නේ. පුදුම අනුවණකමක්. එතකොට මේ දශක දෙකමාරක් තිස්සේ අර මනුස්සයාට අර උපාධි කොලේ ඉක්මවා ගිහිලා ලැබිච්ච අවබෝධය, එයා ලැබපු ජීවිත අත්දැකීම්, එයා මූණ දීපුවානේ, ඒවත් එක්ක සිද්ධ වෙච්ච ජීවිත පරිවර්තනනේ. ඒව කොහොමද උපාධි කොල කැලලකින් තීරණය කරන්නේ? කවදාවත් තමන් මේ සහතික වලින් යම් යම් අය ගත්තු සහතික තමනුත් ගත්තු පලියට සමානයි කියලා නම් දඟලන්න එපා. වරදිනවා. ඒකේ තියෙන භයානකකම ඇහුම්කන් දීම නවත්තනවනේ. ඇහුම්කන් දීම නවත්තන. මේ අපි දැන් සමානයි අපිට කවුරුත් කියන්න ඕනේ නැහැ වගේ නේද? එතෙන්ට එනවා. ඒ ඇති කරගන්න මානසිකත්වය කරන නරකම දේ තමයි අහන් ඉන්න එක නවත්තන. කතා කරන්න කැමති නැති වෙනවා. සාකච්ඡාවකට එකඟ නැති වෙනවා. ඉතින් ආයිතින් ගෙවල් වලට අවුරුද්දේ කවුරුත් හුණියම් කරන්න ඕනේ නැහැ. ඒ හුණියම ඇතිනේ. අමුතුවෙන් හුණියම් එහෙම කරන්න ඕනේ නැහැ. ඒ මාන්නක්කාරකම අහන් ඉන්න කැමති නැති, කතා කරන්න කැමති නැති, සාකච්ඡාවකට එකඟ වෙන්නේ නැති. තමම් දන්නවය දැන් එයත් මේ මට සමානය නේ, මමත් එයාට සමානය ඔහොම කියලා හිතන් ඉන්න මිනිස්සෙක් වුණොත් මතක තියාගන්න. අපිට කවදාවත් දියුණුවක් සාර්ථකත්වයක් ලැබෙන්නේ නැහැ. දැන් ඔය ඇත්තන්ට සාර්ථකත්වය ලැබෙන්නේ කියලා අපි පිරිතුත් කියනවා. හැබැයි මතක තියාගන්න ඕනේ අපේ ප්‍රාර්ථනා වලින්ම සාර්ථකත්වය ලැබෙන්නේ නැහැ. අපේ view එක මොකද්ද ලෝකෙ දිහා බලන? අපේ විෂන් එක මොකද්දනේ? අපේ දැක්ම කොහොමද? අපිට සම්මාදිට්ඨියක් තියෙනවා. අපි සම්මාදිට්ඨිකයෝද? අපි හරියට දකින්නවද හැම දෙයක්? නිවැරදිව දකින්නවද? ඒ මත තමයි අපේ සාර්ථකත්වය අසාර්ථකත්වය ඇත්තටම තිරසාරව ගොඩනගෙන්නේ. නැත්තම් ආශිර්වාද වලින් යමක් ලැබෙයි. ඒත් ආශිර්වාද වලින් ලැබුණා කියමුකෝ සාර්ථකත්වය. ඒ දර්ශනයක් නැති මිනිහට ලැබෙන සාර්ථකත්වය ඉන්න පුළුවන්ද කියන්නකෝ? දැක්මක් නැත්තම් ඊට සුදුසු ಗುಣ පුරලා නැත්තම් ඒ මිනිස්සයා කොතෙන්ට ගෙනිහිල්ලා තිව්වා ඒ මිනිහට එතන ඉන්න බෑ. අර එතකොටනේ පැරණි වැඩි හිටියෝ කියන්නේ නේ කූඩැල්ල කොහෙද මෙට්ටේ තියන්නේ කියලා. ඒවා මේ නිකන් කියන කතා නෙවෙයිනේ. ඒවා පුදුම ඇත්තවල් ඒවයි තියෙන්නේ. ඒ කියන්නේ අපිට කෘත්‍රිමව වෙනත් පිරිසක් විසින් මැදිහත් වෙලා යම් යම් ජයග්‍රහණ ලබා දෙන්න පුළුවන් වුණාට අපිට ලැබිච්ච දෙයට අදාළ නුවණක් නැත්තම්, දාර්ශනික පදනමක් නැත්තම්, ප්‍රඥාවක් නැත්තම් කවුරු අපිව කොතෙන්ට ඔසවල තැබුවත් එතන අපිට ඉන්න බෑ. අපි ඉන්න තැනින් බිමට වැටෙන්න කරුණු සලස්ස ගන්න. ඒ නිසා කවදාවත් තමන්ට නැති දේවල් වලින් අනෙත් අයට තමන්ව සම කරගන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ තමන්ට රැවටීමක්. මම අර නිතර කියන වාක්‍යයක් තමයි මේ ලෝකේ භයානකම දේ වන්නේ අනෙක් අය අපිව රවට්ටන එක නෙමෙයි. අපි අපිට රැවටෙන එක. මේ ලෝකේ භයානකම දෙයක් නේ. අනිත් අය අපිව රැවටුවොත් අපිට දවසක ඒක එලිදරව් වෙයිනේ. ඔව්. රැවට්ටුවා. අහු වුණා. හැබැයි අපි අපිට රැවටිලා හිටියෝ. කොහොමද ගැලවෙන්නේ? කොතනින්ද උඩට එන්නේ? ඒකයි මම ඔබට යෝජනා කරන්නේ. තමන්ගේ ගාව නැති ගුණවත්කම් ගැන අනුන්ට සම කර හිතන කෙනෙක් වෙන්න එපා. තමන්ගේ ගාව නැති සිල්වත්කම් ගැන අනුන්ට සම කර දැන් මමත් එයා වගේ කියලා හිතන කෙනෙක් වෙන්න එපා. තමන්ගේ ගාව නැති නැනවත්කමක් ගැන, ප්‍රඥාවක් ගැන අනුන්ට සමාන කරගෙන හිතන කෙනෙක් වෙන්න එපා. ඒක තමන්ම තමන්ට රැවටෙන දරුණු භයානක අවස්ථාවක්. ඒක ස්වයං මිත්‍යාවකට ගොදුරු වීමක් නේ. ස්වයං මිත්‍යාවකට. අපි අපිටම රැවටෙන. ඒක හරි භයානකයි. මොකද
අනුන්ට රැවටිච්ච මිනිහා කවදා හරි එළියට එයි වංචාවෙන්. තමන්ට රැවටිච්ච මිනිහා එළියට ගන්න එක හරි අමාරුයි. හරිම අපහසු දෙයක් තමයි තමන්ටම රැවටිලා ඉන්න මිනිහා එළියට ගන්න එක. කොච්චර කිව්වත් එයා පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. පිළිගන්නේ. මොන જાතියෙන් තර්ක කළා පෙන්නුවා. සාක්ෂි සාධක කකුල් දෙක මුල ගෙනල්ලා තියුවා. පිළිගන්නේ නැහැ. මොකද එයා හිතන් ඉන්නවා එයා හරි කියලා. එයා උතුම් කියලා. එයා ශ්‍රේෂ්ඨයි කියලා. එයාට දැන් කවුරුත් කියන්න ඕනේ නැහැ. හැමෝම දන්න දේවල් එයාත් දන්නවා කියලා. හැමෝටම වැටහිලා තියෙන දේවල් එයාටත් වැටහිලා කියලා. හරිම පරිස්සම් වෙන්න තමන් ගැන. මේවා අහලා බලන්න ඕනේ කවුරු ගැනද? තමන් ගැන. දැන් මම මේවා කියන ගමන් බලන්නේ මම ගැන. මොකද මගෙත් තාම මේවා එනවනේ එළියට. සෙය්‍යමාන එනවා. සති සමාන එන වෙලාවලුත් නැතුව නෙමෙයි. එන වෙලාවල් තියෙනවා. අවබෝධයෙන් ඉතින් යටපත් කරනවා. ආවම මමම මට දොස් නගාගෙන යටපත් කරගන්න වෙලාවල් තියෙනවා. හැබැයි රහත් වෙනකම්ම මේ ධර්මතා වරින් වර අර බෙනයක් අස්සේ හැංගිලා ඉන්න සර්පෙක් වගේ එළියට පනිනවා. ඒකනේ මේකේ ස්වභාවය. ඒකයි මේ අකුසල ධර්මයන් අපේ මනසින් අපේ సంతාණයෙන් සහ මුලින්ම දුරු කරන්න ඕන නැත්නම් අපි සසරට ගැට ගැහෙන මේ සංයෝජන නිසා. ඒකයි නිවාත ගුණය ඔබ තුල ඇති කර ගන්නට කියන එක තථාගත දේශනාවට අනුව භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව ඔබට අද දේශනාවේදී විශේෂ අවධාරණයක් කරන්න. අලුත් අවුරුද්දත් උදා වෙමින් තියෙන නිසා තමන්ට තමන්ව දකින්න මේ දේශනාව කැඩපතක් කරගන්න ඕන. තමන්ට තමන්ව දකින්න. අනුන් දිහා බලන්න එපානේ. ආර්යාගේ මාන්නේ ගැන හාඳුරුව දැනගෙනද කොහෙදයි හොඳට කිව්වා. ඒව හිතන්න එපා, වැඩක් නැහැ. මේ බණ අරයටය මේ බණ මෙයාටය නේ. ජීවිතේට හැදෙන්නේ නැහැ නේ වගේ මිතන මිනිස්සු. දේශනාවක් අහන්න පටන් ගන්න ඕනේ කොහොමද? අද මට මේ අවබෝධ වේවානේ. මගේ තිබෙන දුර්ගුණයක් වෙත්නම් එය දුරු කරගන්නට මේ තුල මට අවවාදයක් ලැබේවා. අපේ රාහුල කුඩා මහරහතුන් වහන්සේගෙන් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. එතුමන් වහන්සේ උදේට මිදුල අතු ගාලා අපේ ওই චූටි දූල පුතාලට රාහුල පොඩි හාමුදුරුවන්ගේ කතාන්තරේ කියලා දෙන්න ඕනේ. මිදුල අතු ගාලා රාහුල පොඩි හාමුදුරුව අවුරුදු 7යිලුනේ චූටි කාලේ. වැලි අහුරක් අත් දෙකටම අරගෙන උඩට විසික් කරනවා. විසික් කරලා ප්‍රාර්ථනා කරනවලු අද මේ වැලි කැට ගන්නට මට අවවාද ලැබේවා. අවවාද. අපි අකමැති මේක. අපි අහන්නෙම ඔයා කවුද මට කියන්නේ? ඔයායි මට ඇඩ්වයිස් දෙන්න ඉන්නේ. ඔයා කවුද? අපේ ඉහනිකට පැහුනේ අකලට නෙමෙයි. රාහුල මහරහතන් වහන්සේනේ. උන්වහන්සේට මාන්නෙන් ඉන්නව නම් කොච්චර ඉන්න හේතු තියෙන්න ඇද්දනේ? කොච්චර හේතු තියෙන්න. ඉතින් තථාගතයන් වහන්සේගේ ගිහි කල එකම පුතණුවන්නේ. මේ ශාසනයට ඇතුල් වුණාට පස්සේ ආඩම්බර වෙනව නම් මාන්නාධික වෙනව නම් මොන තරම් බලගතු කාරණයක්දනේ? ශාසනයේ නිර්මාතෘවරයාගේ ප්‍රධානම සම්බන්ධය. හැබැයි උන්වහන්සේ හිතනවා මට වැලි කැට ගන්නට අවවාද ලැබේවා. බලන්න කොච්චර අනතිමානී ගුණද. නිවාත ගුණය දියුණු කර ගන්නව නම් රාහුල පොඩි හාමුදුරුවන්ගේ චරිතය දිහා බැලුවත් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් ඉගෙන ගන්න දේවල්. ඒ චූටි පණිවිඩය ඇතුළේනේ ඒ පොඩි කතන්දරෙන් ඒ චූටි අත්දැකීමෙන් දෙයක් ඉගෙන ගන්න තියෙනවා අපිට. ඊළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේ තව අවස්ථාවක මිදුල අමදිමින් ඉන්නවා. උන්වහන්සේගේ සිවුරේ පොටක් හරියට පෙරවිලා නැහැ. සිවුරේ පොටක් බිම ඇතිල්ලෙනවා. ඊට පස්සේ පොඩි ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩ හිටපු සාමණේර පොඩි කුඩා ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ සිවුර හරියට පෙරවිලා නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති ප්‍රඥාවන්තයින් අතර අග්‍රස්ථානේ මහා ශාසන බාරධාරීනේ දක්ෂිණ ශ්‍රාවක. මේ සියලු තනතුරු තානාන්තර තිබුණත් උන්වහන්සේ අර පොඩි හාමුදුරුවන්ට
බොහෝම ප්‍රශංසා කරලා පින් දීලා ආශිර්වාද කරලා සිවුර හරියට පෙරෝගත්තා. නිවාත ගුණ කියන්නේ ඒව තමයි නිවාත ගුණ. ඒව තමයි දැමුණු ගති කියන්නේ. ඒව තමයි ආධ්‍යාත්මිකව පොහොසත් උත්තමයින්ගේ ගාව පේන දේවල්. අරයට මෙයාට Taman සමාන කරගෙන දඟලන්නේ. මං ඉල්ලා සිටිනවා අපේ අලුත් පරම්පරාවේ දරුවන්ගෙන් විශේෂයෙන් නේද? දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා කවදාවක්වත් Tamanගේ වැඩිහිටියෝ Tamanගේ සම මට්ටමේලා සලකාගෙන කතා කරන අය වෙන්න එපා. ඉස්සර නම් නේද Tamanට වඩා දවසක් වැඩිමල් වුණත් අයියා අක්කා නේද කොච්චර ලස්සන අපිට තිබුණද මේ sannivedana ක්‍රමයක් නේ. හරි ලස්සනයි නේ. දැන් බලන්න එපා මේ අවුරුදු 15 පොඩි එවුන් නේ අවුරුදු 30 40 උන්ට කතා කරන්න ඇති. අප්‍රසන්නයි. ඒවා බලන් ඉන්නත් අප්‍රසන්නයි. මේ කටේ කිරිසුවඳවත් ගියේ නැති එවුන් වැඩිහිටියන්ට කතා කරන හැටි කියලා අපිට ඕන තරම් හිතලා තියෙනවා ඇහුණම්. එහෙම අය වෙන්න හොඳ නැහැ කවදාක. අපි හැමදාම ඉගෙන ගන්න ඕනේ. අපි මේ උගත්කම් වලින් ඉංග්‍රීසි දැනුමෙන් වෙන භාෂා දැනුමකින් සල්ලිකාරකම් වලින් ඔය ඕන එකකින් අපි තව කෙනෙකුට සමාන වෙලා තියෙන්නත් පුළුවන් උඩ ඉන්නව වෙන්නත් පුළුවන්. ඒත් අපි වැඩිහිටියට විදියට සලකන්න එපා. ඒක අපිට තියෙන්න එපා. දැන් මේ පන්සලේ නායක සාහිණහන්සේ සුදම්ම සාහිණහන්සේ. හැබැයි මම මේ වැඩ ඉන්න භික්ෂුන් වහන්සේලා 5-9 වැඩිමහල්ලා. සෑම සන්ධ්‍යාවකම මේ ස්ථානයේ සියලුම ස්වාමීන් වහන්සේලා එකිනෙකා වහන්සේට වැඩිමහලු පිළිවෙලට වන්දනා කරනවා. මෙතන බුද්ධ වන්දනාවට ආපු අය දන්නවා එක එක හාමුදුරුවන්ට වැඩිමහල් අනුපිළිවෙල අනුව ගාථාව කියලා වන්දනා කරනවා. ඒ අනතිමානිකම තියෙන්න දැන් ඕන සුදම් සාහිණහන්සේට බැරිය. ඔය ඔක්කොම ආවේ මම ස්පොන්සර් කරලා තමයි. මම මොකටද බද්දිය හඳුරුන්ට වඳින්නේ කියලා ඉන්න බැරිය. එහෙම ඉන්නේ නැහැ. මොකද එහෙම ඉන්නව නම් පැවිදිකමේ හේවණල්ලවත් නේ බුද්ධ ශාසනයේ හේවණල්ලවත් ඇටිලානේ. මෙහි අර උඩ දැනුවත් කිරීමේ දැන්වීමක්ම ගහලා තියෙනවා. මේ ස්ථානයේ වැඩ සිටින සියලු දෙනා මහාන මහලු පිළිවෙත අනුගමනය කළ යුතුයි. මහාන මහලු පිළිවෙත කිව්වේ මහාන උපසම්පදාවේ ඒ වැඩිමහල්කම අනුව සලකලා ගරු කරලා කටයුතු කරන්න ඕන කියන එක. ඒක අපේ මේ සේනාසනයේ තිබෙන මූලික පුහුණුවක්. ඒකයි තමන් විවිධ කාරණා වලින් උඩ ඉන්න පුළුවන්. හැබැයි අපි ඒ තන්නේ ජේෂ්ඨත්වයට වටිනාකම් වලට අපි ප්‍රමුඛතාවයක් දෙන්න. අගයක් දෙන්න. ඒවා අපි ඉගෙන ගන්න ඕන නේ. පැවිද්දෝ වුණත් ඉගෙන ගන්න ඕන. ගිහියැත්තෝ වුණත් ඒවා ඉගෙන ගන්න ඕන. ඇත්තටම ඒ දැනුවත්කමෙන් ඉන්නවනම් ලබන්නා වූ නව වසරේ මං සහතික වෙනවා බොහෝ ප්‍රශ්න විසඳෙනවා. මේ තමන් අනිත් අයට සමානයි කියන චෛතසිකේ හදාගෙන කටයුතු කරනකොට තමයි බොහෝ වෙලාවට අපිට සාකච්ඡාවක් කරන්න බැහැ. අවවාදයක් දී ගන්න බැරිනේ. එතෙන්ටපත් වෙන්න එපා. දැන් ඒකෙන් මම කියන්නේ කාන්තාවෝ අවවාද අහන්න ඕනේ, පිරිමි අවවාද කරන්න ඕනේ. ඔය හාඳුරුවෝ කිව්වේ ඒක තමයි නිකන් සමයි කියලා හිතන් දෙන්න එපා. අපි උප්පත්තියෙන් සමානයි ඒක මතක තියාගන්න. එතෙන්ට ස්ත්‍රී පුරුෂ භාවයක් අදාළද? අදාළ නෑ. මොකද අපි ඉතින් කන්ටෝන් නම් නේද? කබර ගෝයා තල ගෝයා කරගන්නවනේ තර්කෙන්ම ඔක්කොම කරගන්න හිතන જાතියක් වෙලානේ දැන් අපේ જાතිය. හැමදේම තර්කෙට අහු වෙනවා කියලා තමයි හිතන් ඉන්නේ. තර්කෙන් දින්නොත් ඔක්කොම හරි කියලා හිතන් ඉන්න අය දැන් ගොඩාක් ඉන්නවා. මතක තියාගන්න එහෙම කතාවක් මෙතන සාකච්ඡා කරන්නේ නැහැ. කාන්තාව
අවවාද අපිට ලබා දෙන්න සුදුසුයි. පිරිමියා කාන්තාවට අවවාද ලබා දෙන්නත් සුදුසුයි. මේ ස්ත්‍රී පුරුෂකම කියන එක අවවාද ලබන්නවත් අවවාද ලබා දෙන්නවත් විශේෂ සුදුසුකමක් හෝ විශේෂ නුසුදුසුකමක් නෙමෙයි. ඒ නිසා උපාසිකාව කියන දේ අහන්න වීම තමන්ට වෙච්ච අවඩක් කොට සලකන පිරිමි කෙනෙක් වෙන්නත් එපා. එහෙම වීමෙන් කොච්චර ප්‍රශ්න තියෙනවදනේ. ඒ වගේමයි තමන්ගේ ස්වාමි පුරුෂයා කියන දේ අහන්න වීම. ඒක මේ තමන්ට සිද්ධ වෙච්ච මහා අවමානයක් කොට සලකන කාන්තාවක් වෙන්නත් එපා. ඒ වයින් හරි අකටයුතුකම් වෙන්නේ අපේ සමාජ සංස්ථාවන් ගෙනියන්න බැරි තත්ත්වයක් වෙනවා. මොකද කවුරුත් අවවාදයක් අහන්නේ නැහැ. ඒවා බලන් ඉඳලා පුංචි උණුත් හැදෙනවානේ. පුංචි උණුත් කවුරුවක් කියන දෙයක් අහන්නේ නැහැ. කිසි කෙනෙක්ගෙන් අවවාද ගන්න බෑ. අවවාදයක් දෙන්න ගියොත් ඇඟට ගොඩ වෙන්න එනවා නේ. ඇයි කියලා අහගෙන එනවා. ලංකාවේම පරාණ බයයි. අවවාද දෙන්නේ ඇයි කියලා තමයි අහන්නේ ඕනේ එකට. ඒ කියන්නේ මිනිස්සු මාන්නෙන් උමතු වෙලා ඉන්නවා. බැලුවොත් ඇත්ත වශයෙන්ම අතේ පිච්චියක් නැහැ. මාන්නේ තිබුණාට. ඔය දැඟලුවට පොකට්ටුව ලොකුවට තිබුණාට කඩදාහි පුරවලා තියෙනවා. ඒ නිසා හොඳට තේරුම් අරන් ජීවත් වෙන්න. පිරුණු කලේ දිය නොසැලේ නේද? කල පිරිලා නම් හඬ නැහැ. ගෝසා නැහැ නේ. කොළ කොහොමත් හෙල්ලෙන්නේ නැහනේ. සිල්ලර තමයි හෙල්ලෙන්නේ නේද? සද්ද වැඩි කොළවල නෙවෙයි මොනවයිද? සිල්ලරවල. කාසි නේද? කාසිවල සද්ද වැඩි. හැබැයි කාසිද වටිනාකමින් වැඩි කොළද? කොළනේ සම්මුති ලෝකේ මූල්‍ය වටිනාකම් වලින් වැඩි කාසි නෙවෙයි. කොළ. හැබැයි කොළවල සද්ද නැහැ. කාසිවල සද්ද ගොඩයි වටින්නේ නැහැ. එනිසා හරියටම තමන් කවුද කියන එක අවබෝධ කරගෙන අනතිමානී ගුණය තමන් තුළ දියුණු කරගන්න. තුන්වෙනි කාරණය හීනමානනේ. හීනමාන මාන්නයේ තියෙන භයානකම එකක් ඒක. හීනමාන. ඒ හීනමාන කියලා කියන්නේ කුමකටද? මම හැමතිස්සෙම අනෙක් අයට මාව සමාන කරලා මම පහත් කොට සලකනවා. මම විසින් පෙනුමෙන් හැකියාවන්ගෙන් ධනයෙන් බලයෙන් කුලයෙන් මම මානසිකව සලකනව නම් මම පහත් කෙනෙක් කියලා ගොඩ ගන්න බෑ. යාව ගොඩ ගන්න අමාරු. මොකද අනිත් අයගේ හිතවල එහෙම එකක් නැහැ. හැබැයි අර තමන් මේක නිසා පහත්ය කියලා හිතාගෙන ඉන්න කෙනාට අනිත් අය එහෙම සිතුවිල්ලකින්වත් තොරව වෙන දේවල් කතා කරද්දිත් හිතෙන්නේ මේක කාට කියනවා කියලාද? මට කියනවා. මේ තමයි මට කියපු දේ. මේ මාව තමයි මෙතන මේ උලුප්පුවලා දැක්කුවේ. හීනමානේ හැදුනන් ඕම තමයි. ඒක මහා නරක රෝගී තත්වයක් වගේ එකක්. හීනමානේ. ඒ නිසා කවදාවත් කෙනෙක් තමන්ව පහත් කරගන්න යන්න ඕනෙත් නැහැ. ඒකෙ තමන්ට ඕනවට වඩා ඉහළ නැති වටිනාකම් දෙන එක සෙය්‍යමාන. තමන්ට තියෙන වටිනාකමවත් දෙන්නේ නැති එක මොකද්ද? හීනමාන. තමන්ට තමන් ගැන අගයක් තියෙන්න ඕන. කවුරුවක්වත් මම යෝජනා කරනවා තමන්ගේ රටින්ද හීනමානයක් හදාගන්න එපා. තමන්ගේ පාටින්ද හීනමානයක් හදාගන්න එපා. තමන්ගේ පෙනුම හින්දා හීනමානයක් හදාගන්න එපා. තමන්ගේ අතේ මිටේ තියෙන මිල මුදල් කාරණා ගැන හිතලා හීනමාන හදාගන්න එපා. මම පහත් කියලා හිතන්න එපා. ඒක ඇති වුණාම වෙන්නේ ඊළඟ භයානක දේ වෙනවා. ඒ මොකද්ද? ඊර්ෂ්‍යාව උපදිනවනේ. ඔය හීනමානේ තියෙන භයානකම දෙයක් තමයි හීනමානේ අධික වෙන්න ඉස්සා ඊර්ෂ්‍යාව කියන ධර්මයේ පැන නගිනවා. ඒකේ තමන් පහත්ය තමන් කැතය තමන් දුප්පත්ය තමන් නූගත්ය තමන්ට මුකුත් ලැබෙන්නේ නැත මට හරියන්නේ නැත මට වගතුවක් නැත කිය මුලින් තමන්ට සාප කරගන්න. තමන්ව කොන් කරගන්නවා. තමන්ව පහත් කරගන්නවා.
අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට හිතන්න ගන්නවා අරයාලට හරි ගියපු හින්දා තමයි මට මේ මුනේ කියලා. එක්කෝ අරගොල්ලෝ උඩ ඉන්නේ අපිට මේ தત્ත්වය උරුම කරලා කියලා. ඊළඟට අපි දන්නේම නැතුව අපිට වඩා දෙයක් තියෙන කෙනාට ඊර්ෂ්‍යා කරන්න පටන් ගන්නවා. අනිත් කෙනාගේ සැපත, අනිත් කෙනාගේ සතුට ඉවසන්නේ නැති වෙනවා. ඒකට නිස්සා කිව්වේ, ඊර්ෂ්‍යා කිව්වේ ඒකට. ඒ தත්වෙටපත් වෙනවා. ඒ හින්දා බුද්ධිමත් වෙනවා. අර කියපු මාන්න දෙකටම වඩා භයානකයි මොකක්ද? හීනමාන. හරිම භයානක එකක්. ඒක ඇති වුණාට පස්සේදී කෙනෙක්ව ගොඩ ගන්න එක හරිම දුෂ්කරයි. සෙය්‍යමානෙටත් සදිසමානෙටත් වඩා හීනමානය කියන චෛතසිකය අපේ ආධ්‍යාත්මේ බලවත් වුණොත් එයාව බේරගන්න හරිම වීරියක් ගන්න වෙනවා. මොකද එයා හැමතිස්සෙම රොස් වෙවි ඉන්නේ. කොච්චර හරි රොස් වෙනවා. ඇතුලෙන් ගිනිගෙන ඉන්නේ. ඇයි හැමතිස්සෙම තමන්ව පහත් කරගනිමින්නේ දවස ගත කර? තමන්ට කිසිම අගයක් වටිනකමක් දෙන්නේ නැතුවනේ. මං යෝජනා කරනවා තව එක කරුණක්. දැන් ඔය බොහෝ අයට හීනමානය ඇති වෙන්නේ එක්තරා ආකාරයකට ඒ පවුල්වල කුඩා කාලේ ඉඳලම ඒ ළමයින්ට ඇති කරන මේ හරිම නිෂේධනීය ඍණාත්මක සිතුවිලියක්. දැන් සමහරුන්ගේ ඔළුවට දානවනේ සමහර ඇත්ත පුංචි කාලේ ඉඳලම හැදෙන්නේ නැති කෙනෙක්. ඉගෙන ගන්න ඉගෙන ගන්න බෑ. ඉපදිච්ච දා ඉඳලා අපිට මහ කරුමයක් වගේ ප්‍රශ්නමයි. ඔහොම චූටි කාලේ ඉඳලා සමහර අය සමහරුන්ගේ කනට ඇහෙන්න යම් යම් දේවල් සලස්සනවා. කටයුතු කරනකොටත් එහෙමයිනේ. ළමයි මේ 3-4 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් පෙන්නලා එන ආහෙට කියනවා මොකද්ද? මෙයා ඉපදුනාට පස්සේ තමයි අපිට හරි ගියේ කියලා. ඉතින් අනිත් පොඩි උන් 3 දෙනාට මොන මානයක් ඇති වෙයිද කියන්නකෝ. නේ? 4 දෙනෙක් ඉන්න ගෙදරක 5 දෙනෙක් ඉන්න ගෙදරක මෙයා හින්දා තමයි අපිට හරි ගියේ කියනකොට අනිත් ළමයින්ට තේරෙන වයස එන්න හිතෙන්නේ මොකද්ද? අපි හරි පහත් අය. අපි ඉපදිච්ච දා ඉඳලා අපේ අම්මලට කරදරමයි තිබිලා තියෙන්නේ. මහ කරුමක්කාරයෝද කොහෙදයි අපි? අපි පුදුම පව් කරලා. ඒ වගේ අයනේ ඔය පසු කාලීනව කියන්නේ පුංචි කාලෙත් අපි දුක්මයි වින්ද කියලා. පුංචි කාලෙවත් අපිට ප්‍රශංසාවක් හම්බුන්නේ නැහැ කියන්නේ. ඒගොල්ලෝ සමාජයට වෛර කර ඉන්නේ. රටට ලෝකෙට වෛර කර ඉන්නේ. හේට්‍රඩ් කියන එක ඒගොල්ලොන්ගේ නවත්තන්න බෑ. කොහොමද නවත්තන්නේ? ඒගොල්ලෝ පුංචි කාලේ ඉඳලම මහ විසක් ඇතුල් කරගෙන ඇතුළට එක්තරා විදියකට මේ සමාජය බොහෝ දෙනෙකුට ඒ විස ඇතුල් කරනවද නැද්ද? ඇතුල් කරනවානේ. ඒ විස ඇතුල් කරනවා. හිතට බොහෝ දෙනෙකුට ඒ විස ඇතුල් කරනවා. මම යෝජනා කරනවා ඔබට කවදාවත් ඔබ අනිකෙකුගේ හිතට ඇති කරන්න එපා වෙන හීනමානයක්. එයා පහත්ය කියන හැඟීමක්. මේක මේ ළමා කාලේ අයට විතරක් නෙමෙයි. කසාද බැන්දදා ඉඳලා ඕක ඕන්නම් මහත්තයාට පුළුවන් නෝනාගේ ඔළුවේ ඇති කරන්න. ඕක පුළුවන් නෝනට කාගේ ඔළුවේ ඇති කරන්නද? මහත්තයාගේ ඔළුවේ ඇති කරන්න. නැන්දම්මට පුළුවන් ලේලිගේ ඔළුවට දාන්න. ලේලිට පුළුවන් ගෙදරට ආපු දා ඉඳලා නැන්දම්මගේ මාමගේ ඔළුවට දාන්න. ඔය හැමෝටම පුළුවන්කම තිබෙනවා අනිකාගේ මනසට හීනමානයක් ඇති කරවන්න. එයා ශක්තිමත් නැත්තන්නේ. එයා ශක්තිමත් නැත්තම් ඇත්තටම මේ 100 වාරයක් විතර කවුරු හරි කාට හරි පිස්සෙක් කියා කියන්න ගියොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සයාටත් හිතෙනවා ඇත්තටම මට පිසුද කියලා. මේ රහතන් වහන්සේලා නෙවෙයි. මේ සාමාන්‍ය මිනිස්සුනේ මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒ අතරින් රහතුන් වහන්සේලා බිහි වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් සාමාන්‍ය කෙලස් තියෙන දුක් වේදනාවන් දැනෙන සැලෙන වෙනස් වෙන හිත් තියන අයනේ. ඒක හින්දා මං ඉල්ලා සිටිනවා ඔබෙන් කවදාවත් කෙනෙකුට හීනමානයක් ඇති වෙන විදියට කතා කරන්න එපා. එයාගේ කුලය ගැන, එයාගේ ධනය ගැන, එයාගේ වත්පොහසත්කම් ගැන, උගත්කම් ගැන, පලාත ගැන, පෙනුම ගැන එහෙම කතා කරන්න එපා. මම මේ කියන්නේ මේ
ඔය අර දැන් අලුතින් තියෙනවානේ මේ දේශපාලනික නිවැරදි කිරීම කියලා කොටසක් නේද? දැන් ගොළු අයට ගොළු කියලා කියන්නේ. ඒවත් මේ අර මේ පොලිටිකලි නේද? කරෙක්ට්නස් වලට යනවානේ. නිවැරදි කිරීම වලට නිකන් එහෙම කියන එකත් වැරද්දක් කියලානේ. ඒ වගේ ඒවා නෙමෙයි. අපි ගොළු එක්කෙනා කියලා පිළිගන්න ඕනනේ. කතා කරන්න බැරි කෙනෙක් කියලා. ඒකට තියෙන නමනේ ඒක. බිහිරි එක්කෙනා බිහිරි කියන එක පිළිගන්න ඕනේ. හැබැයි ඒක අවඥා සහගතව නොකිව යුතුයි. ඒක අපේ චේතනාවනේ. මේ වචන මාරු කරයි කියලා ප්‍රශ්න විසඳනවද? නෑ. අඳ ගොළු බිහිරි ඒ වගේ තත්වයන් තියන අය ඒ කාරණාව මත පහත් කරන්න හොඳ නෑ. ඒ නම් වෙනස් කරා කියලා මිනිස්සුන්ගේ හිත වෙනස් වෙලා නැත්තම් නේ ඒගොල්ලන්ට කියන නම් වෙනස් කරනවා. මේවා කියන එක හරි අවමන්සහගතයි කියලා. හැබැයි හිත වෙනස් වෙලා නෑ. ඉන්න තැන අරව කියලා නැති තැන කියන්නේ වෙන වචනනේ. ඒ වෙනුවට මම යෝජනා කරනවා කාගේවත් කායිකව තියෙන දුර්වලකම් එයාව සමච්චලයට ලක් කරන්න පාවිච්චි කරන්න එපා. විවිධ ආබාධ සහිතව විවිධ හේතු මත කෙනෙක් උපදින්න පුළුවන් නේ. ඍතු නියාම නිසා උපදින්නත් පුළුවන්. බීජ නියාම මේ ජෙනටිකලි ප්‍රශ්නනේ ජාන ප්‍රශ්න හින්දා උපදින්න පුළුවන්. ඊළඟට කම්ම නියාම නිසා කර්ම නිසාත් වෙන්න පුළුවන්. චිත්ත නියාම හෝ ධම්ම නියාම මේ ඕන එකක් මත අපිට වඩා කෙනෙකුගේ වෙනස්කමක් තියෙන්න පුළුවන්. හැබැයි ඒක මත මම ඔබට යෝජනා කරනවානේ. ඔබට යෝජනා කරනවා ඒක මත පදනම් වෙලා කෙනෙක්ට හිංසා කරන්න එපා. පහත් කරන්න එපා. මේ වගේ රටවල් ඒ වගේ ඇත්ත වශයෙන්ම යම් දුර්වලකම් ආබාධ සහිත අයට විශේෂයෙන් සලකනවානේ. විශේෂයෙන් සලකනවා පාසල්වල විශ්වවිද්‍යාලවල විතරක් නෙමෙයි රැකියා ස්ථානවලත් නේ. රැකියා ස්ථානවල ඒගොල්ලෝ පස්සට දාන්නේ නැහනේ. ඒගොල්ලෝ ඉදිරියට ගන්න විශේෂ වැඩසටහන් කරනවා. අද කොච්චර අපි පාරේ යනකොට දකින්නවද එවැනි ආබාධ සහිත දරුවෝ තමන්ම වගා කරපු කොරටුවල බඩු මුට්ටු විකුණනවානේ. එළවලු ආදී විකුණනවා. මම ඔය පාරේ ඇවිදන් යද්දි දකින්නවා. එහෙමයි ඉන්නවා. ඒ ඇයි මේ රටවල් ඒ මිනිස්සු කොන් කරලා නැහනේ. ඒ මිනිස්සුන්ට හීනමානයක් ඇති කළා නැහැ. අපේ රටට 2021 වර්ෂයේදී ඉස්සරහට යන්න ඕන. අපේ ගාව තියෙන ඔය ගති ටිකක් අරගන්න ඕන. නේ අපි ඉතින් කොහේ හරි රටක ඔය මේ කාට හරි ඔය වගේ දෙයකින් හිංසා කරනවා දැක්කොත් අනේ අපොයි කියා අඬනවනේ. හැබැයි අපේ ඉස්කෝලවල බලන්න ඕන මොන තරම් නංගනම් කියනවද? ශරීර ප්‍රමාණය මත කොච්චර නංගනම් කියනවද? කනේ හැඩයට කොච්චර නංගනම් කියනවද? නාහේ හැඩයට කොච්චර නංගනම් කියනවද? මං හිතන්නේ බන අහමින් බන කියමින් දාම්පෑම් දෙමින් ලස්සන පුද පූජා තියමින් නේද? හැබැයි ඒ ගෙවල් වලින් ඉස්කෝලවලට එන ළමයි තව ළමයෙකුගේ කයේ තියෙන යම්කිසි වෙනස්කමක් දැක්ක ගමන් ඒක මතින් නම් පට බඳිනවද නැත්? නම් පට බඳිනවා. අපි ඉස්කෝලේ යද්දී අපි ඕන තරම් ඕවා අහලා තියෙනවා. අපිටත් එහෙම නංගනම් කියලා තියෙනවා. ඒවා පහත් තත්ත්වයන්. ඒවා මේ හැදිච්ච සමාජික දේවල් නෙවෙයිනේ. ඒවා අශිෂ්ට සමාජ ලක්ෂණ. ඉඳ මම ඔබට යෝජනා කරනවා. මෙත් සිතින් හැම තිස්සෙම බලන්ට හේතු දිහා බලන්ටනේ. යම්කිසි ඵලයක් තියෙනවා නම් ඒකට හේතු ඇති. සමහර ඒවා සංසාරිකයි. සමහර ඒවා මේ ලෝක හේතුනේ. අපිට ඒවා වෙනස් කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් හැමෝටම කරුණාවන්ත වෙන්න. හැමෝටම මෛත්‍රී සහගත වෙන්න. අන්න එතකොට අපි නිසා කෙනෙකුට හීනමානයක් උපදින්නේ නැහැ. දැන් බලන්නකෝ ඉස්සර තාත්තලා කොච්චර බුද්ධිමත්ද කියලා. ඉස්සර තාත්තලා අම්මලාට රස්සාවට යන්න දුන්නේ නැහැ. දුන්නේ නැහනේ ගොඩක් අයගේ තාත්තලා නේ රස්සාවට යන්න දුන්නේ නැහැ. ගෙදර තියුවා. හැබැයි දැන් එතකොට සල්ලි කේන්නේ තාත්තා නිසා අම්මට යම් කිසි ආකාරයකට හිතට සිතුවිල්ලක් එන්න පුළුවන්නේ මේ ගෙදර මම කවුද වගේ එකක්. තාත්තලා මොකද කළේ? පඩිපත ගෙනල්ලා කාගේ අතටද දුන්නේ? අම්මගේ අතට. අම්මගේ අතට තමයි සල්ලි ටික දෙන්නේ. දීලා එයාට හදිසියකට සල්ලි ටික ඉල්ල ගන්න යන්නෙත් බොහොම බයෙන් බයෙන්. ඊට පස්සේ ඒවා අම්මගේ සල්ලි වගේ පාවිච්චි කරන්නේ. දැන් හීනමානෙ හැදෙන්නේ නැහැ. දැන් ඔය ගොඩාක් වෙලාවට
ගොඩක් ගෙවල් වල කාන්තාවන්ට තිබෙන අසහනේ මොකද? අර තාත්තලා සල්ලි වලින් පෙන්නන වැඩ ටිකනේ. අන්තිමට කාන්තාවන්ට විතර මාත් හම්බ කරන්න ගත්තනම් මේ ප්‍රශ්න ඉවරයි කියලා. ඊළඟට දෙන්න සල්ලි වලින් අනිත් එක්කෙනාව යට කරන්න දඟලනවා. පඩි සල්ලි එක්කෙනෙකුට තියෙනකොට අනිත් එක්කෙනාට තියෙන සීට්ටු සල්ලි. ඉතින් සල්ලි රණ්ඩු. ඒව තමයි තියෙන්නේ. අපි දන්නේ නැද්ද සිංහලෝ ගැන නේද? ඒ නිසා ඔබ හොඳට බුද්ධිමත්ව මේවා තේරුම් අරන් ජීවත් වෙන්න. මේවා එක දියුණුවක් නෑ ලංකාවේ මිනිස්සු. මොනතරම් සෞභාග්‍ය සතුට උදා වේවා කියලා පැතුවත් SMS යවුවත් අද රෑ 12 වෙනකොට එහෙම ලැබෙනවා නම් කොච්චර ලේසිද දියුණුව. එහෙම සාර්ථකත්වය හම්බ වෙනවා නම් මොනව කරන්න බැරිද? ඉස්සෙල්ලම ඔලු හදා ගන්න ඕනේ. නුවණ දියුණු කර ගන්න ඕනේ. ප්‍රඥාවන්ත වෙන්න ඕනේ. මේ අනිකා යට කරලා අනිකා පහත් කරලා අනිකට හීනමානයක් ඇති කරලා තමන් මාන්නෙන් වැජබෙන්න හිතන අයගේ පවුල් වලට දියුණුව ගන්න බෑ. සාර්ථකත්වය ගන්න බෑ. ඒවා බුද්ධිමත්ව කළමනාකරණය කරන හොඳ වැදගත් බෞද්ධයෝ වෙන්න ඕන. වැදගත් ශ්‍රී ලාංකිකයෝ වෙන්න ඕන කොයි රටේ ජීවත් වුණා. මේ රටවල් වල මිනිස්සුන්ගෙන් අනතිමානීකම ගැන නම් අපිට ගොඩක් ඉගෙන ගන්නට තියෙනවානේ. සමා වෙන්න කීමනේ. සමා අරිගතෝ අපි එනකොටම ඉගෙන ගන්න වචනේ අරිගතෝ ගොසයිමස්. අරිගතෝනේ සමා වෙන්න කියනවා. සමා කොච්චර සමාවිල්ලද? දැන් මෙහි භාවනාවට ඇවිල්ලා ඉන්නවා මේ ජපන් මහත්තුරු කීප දෙනෙක්. ඉතින් ස්වාමින්වහන්සේලා අපි කතා කර ඉන්න වෙලාවට ඒ ඇත්තෝ එතනින් යනවනම් අතින් මෙහෙම වැඳ යන්නේ ඔළුව නමනම්. සමාවිල්ලමින් තමයි මේ ළඟින් ගියත් යන්නේ. කොච්චර අනතිමානීදනේ. විවිධ දැන උගත්කම් තියෙන මහත්තුරු ඇවිල්ලා ඉන්නේ. මෙතන ඇවිල්ලා සුද්ධ කරගෙනනේ මේ බුද්ධ පූජාව හදාගෙන වන්දනා කරගෙන කැසිකිලිය පිරිසිදු කරගෙන හරි අනතිමානීව ඒගොල්ලෝ මේ භාවනා කටයුත්ත කරගනිමින් ඉන්නවා. ඒ ධර්ම පුහුණු ඒවා හරි වටිනවනේ. ඒ වයින් අපිට ඉගෙන ගන්න දෙයක් තියෙනවා බලාගෙන ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මොකද්ද? අනතිමානී වෙන්න. තත්ත්වේ තරාතිරම් මොකක්වත් දන්නේ නැහැ. පන්සලට ආවට පස්සේ උපාසිකා එච්චරයි. උපාසිකා එතන පිටා සිටින්න. ඒ අනතිමානීකම අපි හදාගත්තොත් අපේ ශාසනය දියුණු වෙනවා. අපේ සමාජයේ ප්‍රබුද්ධ තත්ත්වයට යනවා. අපේ සමාජය ඊටාම ඉහළට ගමන් කරන්න පටන් ගන්නවා. ගෙවල් දොරවල් දියුණු වෙනවා. හොඳයි. දැන් මගේ පැය ඉවරයි. අපි 7:25ට බණ පටන් ගත්තේ. චුට්ටක් ප්‍රමාද වුණු නිසා දැන් 8:25යි. මීට එහා මගේ අනුශාසනාව දික් කරන්නේ නැහැ. ඔයත් මේ ස්ථානයේ ධර්ම දේශනාව ශ්‍රවණය කළා වගේම 4500ක පිරිසක් සජීවීව බුද්ධ පුතුන් ඔස්සේ මේ පැය පුරාම සද්ධර්ම දේශනාවට ඇහුම්කම් දුන්නා. විශාල පිරිසක්. මේ හැමෝටම තව වටින ධර්ම සාකච්ඡාවක් ශ්‍රවණය කරන්න අවකාශය හම්බ වෙනවා 10න් පස්සේ වගේ. පැයකමාරක් විතර යයිනේ රාත්‍රී භෝජන සංග්‍රහයට නේද? ඉතින් මේ වෙලාවේදී අපි පින් අනුමෝදන් කිරීම සිද්ධ කරන්න ඕන. විශේෂයෙන්ම මේ උතුම් පින්කම ඉතින් අපේ ලොකු සාහිණහන්සේ සහ චන්දවිමල සාහිණහන්සේලා මුල් වෙලාම තමයි සංවිධානය කළේ. විශේෂ දායකත්වයක් ගත්තා මේ එන පිරිසට රැට බත් ටිකක් කන්ට දෙන්න ඕනෑ කියලා නේද? අලුත් අවුරුදු උදා වෙනකන් බොහෝ දෙනෙක් රැඳෙයි කියලා විශ්වාස කළා. ඒ අපේ සමීර මහත්තයා, දිනේෂ් මහත්තයා, අපේ මේ කපිල මහත්මයා ඇතුළු ඒ පවුල් වල අය. දැන් සමීර මහත්තයාගේ දාන කීයක් වැළඳුවද කියලා මං කල්පනා කරනවා මේ ආපු මාසෙකමාරට. හැම බදාදම දාන ගෙනත් දෙනවා. ඒවා මේ සාහිණහන්සේ ඉල්ලලා නෙමෙයි. කියලත් නෙමෙයි. ඒක දැන් අවුරුද්දක් කමාරක් තිස්සේ අඛණ්ඩවම ඒගොල්ලෝ හැම බදාදම දානමාන හදාගෙන පන්සලට එනවා. ඒ සතිපතා දන් දෙනවා කියන එක මේ වගේ රටකනේ. කොච්චර කැපවීමක්ද මේ සල්ලි කීය හරියන එක නෙමෙයි. ඒක වෙනුවෙන් වෙලාව වෙන් කරන්න ඕන. මම මේ ගෙදරට දානෙට වැඩියනේ. යන්ටම විනාඩි 45ක් විතර යනවා. දුරයි. හැබැයි ශ්‍රද්ධාව තියෙනවා. දම්පැන් දෙන්න ඕන කියලා. අද එතුමලා මේ පින්කමට දායක වුණා. ඊළඟට අපේ මේ දිනේෂ් මහත්මයාලා ටෝකියෝ පළාතේ ඉඳලා ඇවිල්ලා කලින්ම බඩු මුට්ටු අරගෙන ඇවිල්ලා සූදානම් වෙලා ආහාර පාන හදලා ඒ කටයුතු වලට ප්‍රමුඛ දායකත්වයක් දක්වා මේ අවුරුද්දේ කටින වස්ත්‍ර පූජාවේ දායකත්වයේ ගත්ත පින්වත් පවුලේ ඇත්තෝ. ඊළඟට අපේ කපිල තරුණ මහත්මයා
අපේ මේ විහාරස්ථානයේ බොහෝම කැපකරු දායක මහත්තයෙක් එතුමත් දායකත්වයේ ගත්තා මේ උතුම් පින් කටයුත්ත සිද්ධ කරා. තව බොහෝ දෙනා මේ අලුත් අවුරුද්ද වෙනුවෙන් කියලා ඉතින් පාර එහෙමත් පිළිසකර කරන්න පටන් ගත්තා 90%ක්ම ඉවරයි නේද? 90%ක් ඉවරයි වැඩ. මොකද පන්සලට ඇතුල් වෙන කොටසේ ඊටාම කඩිනම් සංවර්ධනයක් නේ කරන්ට අපේ සායනහන්සේට ශක්තිය දායකත්වයේ ශ්‍රමයෙන් ධනෙන් කැපවීමෙන් ලබලා දුන්න මේ නව වසරට කලින් මේ පාරේ කටයුතු ඉවර කරගන්න ඕන කියන අදිෂ්ඨානෙන් දිවාරය නොබලා වැඩ කළා. ඉතින් හොඳ පිරිසක් එකතු වෙලා මේ ලස්සන පින්කම් මාලාව සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ හැමෝගෙම නමින් මිය ගියපු ඥාතීන්ට පින් දෙන්න කියලා ස්වාමීන් වහන්සේ මගෙන් ඉල්ලා සිටියා. ඉතින් ඒ ඔක්කොටම කලින් උන්වහන්සේගේ ආදරණීය පියාණන් වහන්සේට අපි පින් අනුමෝදන් කරන්න ඕනේ. උන්වහන්සේගේ පියාණන් වහන්සේට. පියාණන් වහන්සේ අභාවයටපත් වෙලා දැන් අවුරුදු 2ක් සම්පූර්ණ වුණා. පසුගියදා ඒ වෙනුවෙන් අපි බණක් කියලා පින් අනුමෝදන් කිරීමක් කළා. ඒ ආදරණීය පියාණන් වහන්සේටත් මේ උන්වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලාගේ ඡායාරූප තියෙන්නේ. බොහෝ ස්වාමීන් වහන්සේලා මේ වෙනකොට අපවත් වෙලා ඒ සියලුම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාටත් මේ ස්ථානෙට ආපු ඔබ නමින් මිය ගිය සියලු දෙනාටත් බුද්ධ පුතුන් ඔස්සේ වගේම මේ විහාරස්ථානයේ Facebook නාලිකාව ඔස්සේ YouTube නාලිකාව ඔස්සේ දහම් මහපු සියලු දෙනාගේම නමින් මිය ගිය සියලු ඥාතීන්ටත් මේ පින් අත් වේවා සුවපත් වේවා සපවත් වේවා දුකින් මිදේවා අපේ ඥාති හිත මිත්‍රාදීන් සියලු දෙනාම මේ පින් කුසල් අනුමෝදන් වෙලා අමා මහ නිවනින් සනසීමම උදා කර ගනිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට. ඒ වගේම දෙවිවරු මේ පින් අත්කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය පූජනීය සුදම්ම ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ උතුම් පින්කමට ආපු දායක වුණු උදව් උපකාර කරපු ශ්‍රමය කැපවීම එකතු කරපු ලොකු කුඩා හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා කරදර දුරු වේවා බාධක දුරු වේවා ලබන්නා වූ නව වර්ෂයේ අපල උපද්‍රව දුරු වේවා ඔබ හැම දෙනාගේම යහපත් සිතුම් පැතුම් ඉටු වේවා දෙවියෝ ඔබව ආරක්ෂා කරත්වා ඔබ ජීවත් වෙන මේ රට විතරක් නෙමෙයි ඔබගේ ආදරණීය මාතෘ භූමියත් ඒ ජීවත් වෙන අපේ සහෝදර ශ්‍රී ලාංකීය ජනතාවත් ලෝකවාසී ජනතාවත් සියලු දෙනාමත් දෙවියන් ආරක්ෂා කරත්වා මේ වසංගත తত্ত্বය උදාවන්නා වූ නව වසරේ ඉක්මනින්ම දුරු වෙලා ගිහිල්ලා මුළු ලෝකයටම නිදුක් සම්පන්න නිරෝගී සම්පන්න ජීවිතයක් උදා කරගන්නට අවකාශය උදා වේවා සියලුම දෙවිවරු මේ පින් අනුමෝදන් වෙලා අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාටමත් දෙවි දේවතාවුන්ටත් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මේ උතුම් පින් කුසල් පාරමී ධර්ම වේවා අපි හැම දෙනාටම මේ භවයේ පුරාම සත්පුරුෂයින්ගේ ඇසුර ලැබේවා ලබන්නා වූ නව වර්ෂයේදීත් කල්යාණ මිත්‍රයෝම මුණ ගැහේවා සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපatti පූර්ණේ කරගෙන ඊ타ම ඉක්මන් භවයකදී සුවසේ උතුම් නිවනින් සැනසීම උදා කරගන්නට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් කුසල්ද අපි හැමත පාරමී ධර්ම වේවා සාදු 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 දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤම් තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති තේ ඔබ හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් තව පැය කිහිපයකින් උදාවන්නා වූ නව වසර නිදුක් නිරෝගී වාසනාවන්ත වසරක් බවටම පත් වේවා. තෙරුවන් සරණයි.